බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදෝ සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනි රාජස්ස සොනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස සාදු 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 ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ධර්ම දේශනාවට ප්‍රථමයෙන් අප ටික වේලාවක් භාවනාවක් පුහුණු කරලා අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගන්නටයි අප මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අප ඔබ සිටින ස්ථානයේ පටන් ලෝවැසි හැමදෙනාම සුවපත් වෙත්වා කියන මෙසිත පුහුණු කරමින් මෛත්‍රී භාවනා වඩමින් අප මේ වැඩසටහන ආරම්භ කරමු. ඉතින් පින්නතුන් ඒ සඳහා සෝදානම් වන්න ඔබ ඉන්න ඒ ආසනයේම ඔබට වඩාත් පහසුවෙන් එක ඉරියව්වක විනාඩි කිහිපයක් ඉන්න පුළුවන් විදියට ඔබේ ඉරියව්ව සකස් කරගෙන ඒ සඳහා අප සූදානම් වෙමු. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන ඔබේ කය ඍජුව තබා ගනිමින් වම් අත උඩින් දකුණු අත තියලා දැස් අඩවන් කරගෙන භාවනාවට සූදානම් වෙමු. පළමුවෙන්ම ඔබ සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබේ හිස සිට පාදාන්තය දක්වාත් ඔබේ පාද සිට හිස දක්වා තියෙන ඉරියව්ව පිළිබඳව අවධානය යොමු කරන්න. හොඳට හුස්මක් අරගෙන මද වේලාවක් තියලා නැවත හුස්ම පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ඔබේ සිත
නාසය ආශ්‍රිතව පවත්වා ගන්න. වර්තමාන හිත තියාගෙන දැන් අපි මෛත්‍රී භාවනාව පුහුණු කරන්නටයි සූදානම් වන්නේ. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම ගමෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම ප්‍රදේශයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ශාන්ත සුවයට පත්වෙත්වා. මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි සියලුම දෙනා නිදුක්ව නිරෝගීව සුවපත්ව යහපතට පැමිණෙත්වා කියන මෙත් සිතුවිල්ලෙන් මා නිබඳව කටයුතු කරනවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් අප බදාදා දනියෙහි පැවැත්වෙන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකාය කියන ග්‍රන්ථයෙහි ඇතුළත් දසක නිපාතයේහි අවිද්‍යා කියන සූත්‍රය. අවිද්‍යාව පිළිබඳව විස්තර කරමින් අවිද්‍යාව හේවත් නොදැනීම ඇතිවෙනට හේතු වන මූලික කරුණු පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රය. ඒ වගේම අවිද්‍යාව දුරු වෙන්නට මොකද්ද කරන්න ඕනේ කියන මාර්ගයත් මේ සූත්‍රයේ ඊටාම පැහැදිලිව දක්වලා තියෙනවා. පින්නතුනේ, අප මේ ධර්ම ශ්‍රවණය කරන්නේ අපේ ජීවිතයේ දිනෙන් දින සතුට සැනසීම වැඩි කරගන්නට. ඔබ දන්නවා ලෝකයේ බොහෝ දෙනෙක් ඉගෙන කියාගන්නේ, රැකිරක්ෂා කරන්නේ, වෙනත් හැමදේමත් කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අවසානයේදී ස්වභාවය තමයි අප බලාපොරොත්තු වුණේ සතුට එන්න මඩු වෙලා අතෘප්තිකර කෙනෙක් විදියට අසතුටෙන් මිය යන අය තමයි ලෝකේ බොහෝ විට අපට දැක ගන්න තියෙන්නේ.
අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට එක දිගටම සතුට ලැබෙන ක්‍රමය පැහැදිලි කළ දෙන දර්ශනයක්. මේ සතුට තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ සචිත්ත පරියෝදපණං කියපු විදිහට අපේ හිත පිරිසිදු කරගත්තු පමණට. බොහෝ දෙනෙක් අධ්‍යාපනය ලබන්නට, බඩමුට්ටු වැඩි කරගන්නට, ඥාති මිත්‍ර ආදීන් සමීප කරගන්නට බොහොම වෙහෙසක් දරනවා සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අවසානයේදී අර ළඟා කරගත්තු දෙයින්ම සතුට වෙනුවට අපට එන්නේ දුක එන්නේ. බුදුරජාණන් වහන්සේ කෑ දේශනා කළේ ලෝකයේ මිනිස්සු මහලු භාවයෙන් නිදහස් වීම සඳහා කරන්නේ මහලු වෙන දි รา පත් වෙනම දේවල් ටිකක් ලං කරගන්නවා කියලා. ලෙඩවීමෙන් බේරෙන්න කියලා, ලෙඩවීමෙන් මිදෙන්න කියලා හිතාගෙන ලෝකෙ මිනිස්සු කරන්නේ මොකද්ද? ලෙඩ වෙන දේවල් ටිකක්ම ලං කරගන්නවා කියලා. මරණයෙන් නිදහස් වෙන්නට කියලා හිතලා මිනිස්සු මරණයට පත්වන විනාශ වෙන දේවල් ටිකක්ම ළඟා කරගන්නවා කියලා. මේ නිසා අවසානයේ අපට බලාපොරොත්තු වෙච්ච සතුට හිමි වෙලා ඇතැම් විට මේ ඊටාම දුර්ලභව ලබාගත්තු සම්බුද්ධෝත්පාද කාලයත් අහිමි වෙලා තමයි බොහෝ දෙනෙක් අවසන් වතාවට නෙද්දක පියාගන්නේ. ඉතින් එවැනි ලෝකයකට ඔබට මේ සද්ධර්ම ඇහෙනවා කියලා කියන්නේ සසර කළා වූ මහා පින කානිසංශයක් විදියට ඔබ මේ ලබන දෙයක්. මේ සද්ධර්මය ඔබට ලැබෙනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ කියන පණිවිඩය ඊටාම වෙනින් ශ්‍රවණය කරන්නටත්, ඒ අහන දහමෙන් පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට යමක් පුහුණු කරන්න පුළුවන් නම් අන්නේ දේ හැකිතාක් දුරට පුහුණු කරන්නටත් ඔබ මහන්සි ගන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපට මේ සතුට දිනෙන් දින දිනු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතයේ සතුට දිනු වෙනවාද කියලා අපටම බලා ගන්න පුළුවන් සරල ලක්ෂණ ටිකක් තියෙනවා. එක අතකින් දිනෙන් දින අපේ හිතේ තියෙන ලෝභකම්, යමකට තියෙන දැඩි ආශාව ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. භෞතික දේවල් පුද්ගලයන් සඳහා තියෙන ආශාව. අනිත් පැත්තෙන් බාහිර අය සමග තියෙන අමනාපකම් අඩු වෙන්නට ඕන. මෛත්‍රිය දිනු වෙන්නට ඕන. ඒ මෛත්‍රිය දිනු වෙච්ච පමණට අනිත් අය කෙරේ කරුණාව දිනු වෙනවා. අනිත් අය දිනු වෙනකොට සතුටු වෙනවා. මුදිතා ගුණ ඇති වෙනවා. අනිත් අය ළඟදී මාන්නය, ඊර්ෂ්‍යාව මේ වගේ කාරණා හුඟා කඩු වෙනවා මෛත්‍රිය දිනු වෙච්ච පමණට. අනිත් අතෙන් හිත ටිකෙන් ටික උපේක්ෂාවටපත් වෙනවා. මේ විදිහට එක අතකින් පරිත්‍යාග සීලත්වයේ පුරුදු කරන ගමන් අනිත් අතින් කරුණා මෛත්‍රිය ආදී ගුණධම් දිනු කිරීම අපේ ජීවිතයේ සතුට වැඩිවන්නට අපට හේතු වෙනවා. මේ අතර බුදුරජාණන් වහන්සේ වඩාත්ම ඉහළම ක්‍රමයේ ලෙස සඳහන් කළේ අපට සපුරාම දුකෙන් නිදහස් වෙන නම් අවිද්‍යාව දුරු කරලා නොදැනීම, මුලාව කියන මේ මානසික ගැටලුව निराකරණය කරගෙන නුවණ ලබා ගන්නට ඕන. විද්‍යාව, ඥානය, ප්‍රඥාව, ආලෝකය, දහම් ඇස කියන මේ වචන වලින් දහමේ පැහැදිලි කරලා තියෙන ජීවිත අවබෝධය අපි ලබා ගන්නට ඕන. මේ ජීවිත අවබෝධය ලබාගත්තු පමණට අපට වඩාත්ම දුකෙන් නිදහස් වෙලා ආධ්‍යාත්මික සතුටෙන් තෘප්තිමත් ජීවිත ගත කරන්නටත්, අප ළඟම ඉන්න අයට ඒ සතුට ලබා දෙන්නටත්, ඒ වගේම ඊටාම තෘප්තිමත් කෙනෙක් විදියට මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලද අවස්ථාවේදී ඊටාම සැනසීමෙන් ජීවිතේ නිමාවටපත් කරන්නටත් අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඔබ ප්‍රයෝජන ගත්තොත් ඔබ තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සාරාංශක කල්පලක්ෂයක් කරපු මහා පරිශ්‍රණයක, මහා කැපවීමක, උත්සාහයක, ගවේෂණයක ප්‍රතිඵලයක් විදියට එස් මස්ලිය දන් දීලා කරපු සුවිශාල කැපවීමක ප්‍රතිඵලයක් විදියට අපට ලැබිච්ච ඊටාම අනර්ග ජීවිත උපදේශයක්, මාර්ගෝපදේශයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ සද්ධර්මය ලැබපු අවස්ථාවේදී එහි ඊටාම වැදගත් කරුණු තේරුම් ගන්නටත්, ඒ අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරගෙන අපේ මේ බොහොම නිසරු ජීවිතයට සරු බවක් ලබා දෙන්න, වටිනාකමක් ලබා දෙන්න අප උත්සාහ ගන්නට ඕන. අපි හුඟක් උගත් කියලා නැත්නම් වත් ධනවත් කියලා විතරක් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. රූප සම්පත්තිය හුඟක් ලස්සන කියලා විතරක් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ.
මේ තියෙන උගත්කම් එක මොහොතෙන් අපට නැති වෙලා යන්න පුළුවන්. අප සතුව තියෙන ධන එක මොහොතෙන් අහිමි වෙන්න පුළුවන්. මේ තියෙන නිරෝගී භාවය, රූප සම්පත්තිය එක ස්වල්ප මොහොතකින් අවසන් වෙන්නට පුළුවන්. නමුත් අප ලබාගත් ආධ්‍යාත්මික දියුණුව, මානසික පාරිශුද්ධිය, දියුණු කළා වූ ගුණධර්ම අපට අහිමි වෙන්නේ නැහැ. අන්නේ ගුණධර්ම තුලින් අඛණ්ඩව අපට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නටත්, මානසික සතුට දියුණු කරගන්නටත්, දුකෙන් නිදහස් වෙන්නටත් අවස්ථාව ලැබිලා තියෙනවා. අද අප සාකච්ඡා කරන්නේ අවිජ්ජා කියන සූත්‍රය. අවිජ්ජා නමින් සූත්‍ර කිහිපයක් බුදුදහම තුල පැහැදිලි කරනවා. ඒ අතර අප විශේෂයෙන් සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ කරුණු 10ක් සහ 9ක් පිළිබඳව විස්තර කෙරෙන සූත්‍රයක්. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ අවිද්‍යාව පිළිබඳව නොදැනීම, මෝහය, නැත්නම් ignorance, delusion කියන එක තමයි ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව ලබා ගන්න ස්වභාවය පැහැදිලි කරනවා. මේ අවිද්‍යාව සහ විද්‍යාව කියන දෙකටම හේතු වන මිත්‍රත්වය. එක අතකින් අයහපත් මිතුරන්ට සමීප වෙන්නට හේතු වීම නිසා ඇතිවන අවිද්‍යාව ගැන විස්තර කරද්දී අසත්පුරු ශාස්ත්‍රය පිළිබඳව විස්තර වෙනවා. අනිත් අතින් විද්‍යාව ප්‍රඥාව ලබා ගැනීමට හේතු වන කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව විස්තර වෙනවා. ඒ අතර විශේෂයෙන් ශ්‍රද්ධා ප්‍රතිලාභය ගැන දැක්වෙනවා. මේ දහමග ප්‍රගුණ කිරීමේ ආනිසංස විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න ආකාරය නැත්නම් දුකෙන් සම්පූර්ණම නිදහස් වීම පිළිබඳව කාරණා මේ සූත්‍රය තහම අනුපිළිවෙලින් දැක්වෙනවා. පින්නතුනි, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ටිකෙන් ටික ගැඹුරට යන ධමයක්. මේක අනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට දේශනා කරනවා. හරියට මහා සාගරය වගේ. මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන මේ මහා සාගරය වගේ භාගතුන් වහන්සේ දේශනා කරු මේ ධර්මය, ධර්ම විනය, මේ සම්බුද්ධ ශාසනයත් ටිකෙන් ටික ගැඹුරට යන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව ඊටාම පැහැදිලිව විස්තර කරන සූත්‍රයක් තමයි අවිද්‍යා සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක ටිකෙන් ටික ගැඹුරට යන්නේ? ඔබ ආද යම් කිසි විදියක ගුණධර්ම ප්‍රගුණ කරනවා නම් ඔබ ඒ ගුණධර්ම තුල කොතනද ඇත්තටම ඉන්නේ කියන එක පිළිබඳව ඔබ දැනට ඉන ස්වභාවය තේරුම් ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ප්‍රධානම දේ තමයි පින්නතුනි, ධර්ම මාර්ගයේ යද්දී අපි දැන් ඉන්නේ කොතනද? අපේ දැනට තියෙන අඩුපාඩුකම් මොනවද කියන එක ගැන අපි අවංකව තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් නොගත්තොත් අපිට දුර ගමනක් යන්න අමාරුයි. මේ අවබෝධය සමගම අපට තේරෙනවා අපි කොච්චරනම් දුර තව යන්න ඕනද? කොයිතරම්නම් අඩුපාඩු තමන්ගේ ළඟ සකස් වෙන්න ඕනද කියන එක තමන්ට අවබෝධයක් ලැබෙනවා. මේ අවබෝධය ලබා ගන්නට අවිද්‍යා සූත්‍රයේ බෙහෙවින්ම අපට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විස්තර කරනවා අවිද්‍යාව පිළිබඳව මුලින්ම. අවිද්‍යාව කියන්නේ නොදැනීම. අපි කරන්නේ මොකද්ද? ලෝකයේ ස්වභාවය මොකද්ද? අපේ ජීවිතයේ සැබෑ ස්වභාවය මොකද්ද කියලා දන්නේ නැති ස්වභාවය. දන්නේ නැති ස්වභාවය කියන්නේ පිනතුනේ ඔබට හිතේ ඔබ හුඟක් දේවල් ජීවිතේ දන්නවා කියලා. හොඳට අධ්‍යාපනය ලැබලා තියෙන පුළුවන්. මාසික ලොකු වැටුපක් ලබන වෙන්න පුළුවන්. සුඛෝභෝගී පහසුකම් තියෙන උපකරණ යාන වාහන පාවිච්චි කරමින් සුඛෝභෝගී නිවසක ඔබ වාසය කරන වෙන්න පුළුවන්. බොහොම උගත් මට්ටමේ යහළුවන් ඇසුරු කරන වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ඔබ හුඟක් බුද්ධිමත් කියලා. නමුත් වෙනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකම් අපට තේරෙනවා. ඇහුවට පස්සේ තමයි අපට තේරෙන්නේ අපේ බුද්ධිය කොතනද කියලා. ඔබේ ඇහැට රූපයක් පේනකොට අප බොහෝ විට අපට හිතෙන්නේ මේ මොහොතේ ඇස් දෙක ඉස්සරහා තියෙන රූපය අපට මේ පේන්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ බාහිර තියෙන ශබ්දය Tamanට මේ ඇහිලා තේරුම් ගන්න කියලා. ඔබේ හිතට අරමුණක් එනකොටම හිතෙන්නේ මේ මොහොතෙහි තියෙන රූපයක් දෙයක් තමයි සිහිපත් වෙන්නේ කියලා. ඊටාම සරල උදාහරණයක් ගන්න පින්නතුනි. ඔබ භාජනයක කෑම ටිකක් කනකොට ඔබ පිඟානක දාගෙන කෑම ටිකක් අනුභව කරනකොට බලන්න ඔබේ කෑම ටික දිහා බලාගෙන නේද ඔබ කෑම කන්නේ. ඔබේ දිවට යම්කිසි ආහාරයක් ගැන රස දැනෙනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ
මේ මොහොතේ මේ පිඟානේ ලස්සනට තියෙන කැම ටිකේ රහයි ඔබට දැනෙන්නේ කියලා. හොඳට මේ ගැන අවධානයෙන් ඉන්න. ඇත්තටම බලන්න පින්නතුනි මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ මේ මොහොතේ ඔබේ අර පිඟානේ තියෙන ආහාරද? පින්නතුනි ඇත්තටම මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ මේ මොහොතේ අර පිඟානේ තියෙන කැම නෙවෙයි මීට මොහොතකට කලින් ඔබ කටට ගත්තෝ ඒ වගේම දත් වලින් හපපු දිවෙන් එහාට මෙහාට කරපු කෙල සමග මිශ්‍ර වෙච්ච ආහාරي රසයයි ඔබට මේ වෙලාවේ දැනෙන්නේ. බලන්න පින්නතුනි ඔබට කවදාවත් මේක හිතලා තියනවද? ඔබ බොහොම උගත් බුද්ධිමත් නුවණැති කෙනෙක් කියලා ඔබ හිතාගෙන හිටියේ නේද? එහෙම හිතාගෙන හිටිය ඔබට මේ සරල කාරණේ ජීවිතේ කී වතාවක් නම් හිතලා තියෙද කියලා අවංකව බලන්න. ඔබේ කටට කෑමක් රස දැනෙන අවස්ථාවේදී ඒ කටේ තියෙන කෑම ගැන ඔබට සිහියක් මේ වගේ කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච කෑමක නේද මේ රහ දැනෙන්නේ කියලා ඔබට ජීවිතේ කී වතාවක් හිතලා තියෙනවද? අවංකව බලන්න. එහෙනම් ඔබ ඇත්තටම බුද්ධිමත්ද? මේ වගේ සරල කාරණයක්වත් ඔබට තේරුම් ගන්න බැරි වුණා නම් කොහොමද මේ නිවන වැනි ඊටාම ගැඹුරු කාරණයක් පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ කියන එක අපට හිතා ගන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි බලන්න ඔබේ නිවසේ සීතකරණයක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ සීතකරණය ඔබට මතක් වෙනවා කියලා ගන්න බලන්න. ඔබේ නිවසේ සීතකරණය ඔබට මතක් වෙනකොට මතක් වෙන්නේ දැන් ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ෆ්‍රිජ් එක ළඟින් ආපු වෙලාවක, එයින් බැහැර වෙන වෙලාවකදී ඔබට ගෙදර සීතකරණය මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක්ද ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? දැන් මේ මොහොතේ ඔබ මේ බණ අහමින් ඉන්නේ. අහමින් ඉන්නකොට ඔබ කලින් ෆ්‍රිජ් එක ඇරලා තිබුණා. ඒක මතක් වෙනවා. එක එක තට්ටුවල මේ වගේ කෑම තියෙනවා. මේ වගේ බීම ಜಾති තියෙනවා කියලා ඔබට දැන් මතක් වෙනවනේ. එහෙම මතක් වෙනකොට දැන් ඔබට මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක්ද ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? මේ මොහොතේ මතක් වෙන්නේ ඔබට ඇත්තටම කිව්වොත් මතක් වෙන්නේ ඔබේ දැන් මනසේ ස්වභාවය තමයි ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක් තමයි ඔබට මතක් වෙන්නේ. නමුත් ඇත්තටම මේ මොහොතේ ලයිට් පත්තු වෙලාද තියෙන්නේ? ලයිට් එක ඕන් වෙලාද තියෙන්නේ? මේ වෙලාවේ ලයිට් එක ඕෆ් වෙලා තියෙනනේ. ඔබ බලන්න පින්නතුනි ඔබට ජීවිතේ කවදා හරි දවසක ඔබට ගෙදර සීතකරණය මතක් වෙනකොට ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක් ඔබට මතක් වෙලා තියෙනවද? මේවා ඊටාම සරල කාරණා පින්නතුනි. ඇත්තටම මේ මොහොතේ අපි ඒක මතක් කරනකොට ඒක ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. මේ ඊටාම සරල කාරණයක් අපි මේ කියුවේ අපේ ජීවිතය අපි කොයිතරම් දුරට නුවණින් දැකලා තියෙද කියලා බලන්නට. අන්න ඒ වගේ මීටත් වඩා ගැඹුරින් අපේ ජීවිතය ගැන පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. අපේ ඇසට මේ වෙලාවේ රූපයක් පේනවා නම් ඒ රූපයේ ස්වභාවය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවා. මේක පැහැදිලි කරලා දුන්නොත් ඒක තේරුම් ගත්තොත් තමයි සැබවින්ම අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අද අපි ඉන්න අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද? අපි හිතන් ඉන්නේ මේ දකින රූපයේ මේ වර්තමාන මොහොතේම මට පේනවා කියලා. ඔබේ කනට ඇහෙන මේ බණපද ටික ඔබට හිතෙන්නේ මේ මොහොතේම ඔබ කනින් අහනවා කියලා. නමුත් පින්නොතන යථාර්ථය මොකද්ද? ඔබට මේ රූපය පේනකොට ඔබ ඒක දකින්නේ චක්කු විඥාණයෙන් නෙවෙයි ඇත්තටම ඔබ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නකොට අර මුලින් ලැබිච්ච අත්දැකීම ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් චක්කු සම්පස්සජා වේදනාවත් රූප සංචේතනා කියන මේ අවස්ථා ගානක් පසු කළ ගිහිලා නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච මොහොතක මන ආයතනයේ ධර්මාලම්බනයක් විදියට ඒක අරගෙන මනෝ විඥාණයෙන් තමයි මේක තේරුම් ගන්න. නිකන් සරල උදාහරණයක් කියනවා නම් අපි රාත්‍රියේ කාලේ අහස බලනකොට අහසේ ග්‍රහ තාරකාවක් පේනකොට අපිට හිතෙන්නේ මේ මොහොතේ පේන ආලෝකය මට පේන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒක තේරුම් ගන්නකොට
අපි ඒක හඳුනා ගන්නකොට ඇතැම් විට ඒක ගැලැක්සියක් වෙන්න පුළුවන් ඒ තාරකාව. ඒ ගැලැක්සියෙන් ආලෝකය ඇවිල්ලා වර්ෂ 100 ගාණක් වෙන්න පුළුවන් අපේ පෘථිවියට එන්න. ඇතැම් විට ඒ ගැලැක්සිය, ඒ මන්දාකිනිය මේ වෙලාවේ වසර 100 ගාණකට කලින් විනාශ වෙලා මේ මොහොතේ ඒක තිබිච්ච තැනවත් නැති වෙන්න පුළුවන්. ඒ ආකාශයේ පේන ගැලැක්සිය වගේම තමයි පින්තුනි මේ මොහොතේ ඔබේ ඇසට පේන මේ රූපය. රූපය පේන අවස්ථාවේදී රූපයේ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා තියෙන්නේ. මේ නිසයි බුදුහාඳුර දේශනා කරන්නේ න පංචහි විඥානේහි කේනච ධම්මා පටිවිජහනාති අඤ්ඤතර අබිනිපාතමත්තා කියලා. මේ චක්කු විඥානය ආදී අර මුලින් හටගන්න විපාක මට්ටමේ උපේක්ෂා මට්ටමේ මේ ස්වභාවයෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ. ඒකෙන් යම්කිසි දෙයක් සිද්ධ කරනවා. මොකද්ද? අඤ්ඤතර අබිනිපාතමත්තා. ඒකෙන් සිද්ධ වන්නේ ඒ ඉන්ද්‍රියට අරමුණු පතිත වීම සිද්ධ වෙනවා. වර්ණ රූපයෙන් ගන්නවා. හැබැයි ඒක හඳුනා ගන්න එක විනිශ්චය ආදී සියල්ලක්ම සිද්ධ කරන්නේ කුසල අකුසල සියල්ලක්ම සිද්ධ කරගන්නේ අර මුල් අධ්‍යක්ෂම නිරුද්ධ වුණාට පස්සේ. පින්නතුනි මෙන්න මේක නොදැනීම නිසා තමයි අපට කෙලෙස් ඇතිවන්නේ. අපි යමක් සිහිපත් කරනකොට සිහිපත් කරන මොහොතේදී ඒ ලෙසම තියනවා කියන වැරදි අවබෝධයටයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකද්ද වෙන්නේ? පංච නීවරණ හට ගන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ ආදී නීවරණ හටගන්නේ මෙන්න මේ නොදැනීම නිසා. බාහිර රූපයට ආසා කරන්නේ මේ නිසා. පින්නුතුනර ඈත ආකාශයේ පේන ග්‍රහ තාරකාව මීට වසර 100 ගානකට කලින් නිරුද්ධ වුණා කියලා දැක්කොත් ඔබ දන්නවනම් ඔබට මේ ග්‍රහලෝකය ගැන ආසාවක් ඇති වෙනවද? අමනාපයක් ඇති වෙනවද? ඔබ ඊට වඩා ලොකුයි කියලා මාන්නයක් ඇති වෙනවද? ඒ තාරකාව හරි ලස්සනයි මට වඩා බබලනවා කියලා ඊර්ෂ්‍යාවක් හට ගන්නවද? පින්නුතුනේ කිසිම කෙලෙසක් අපේ හිතේ හටගන්නේ මේ අවබෝධයත් එක්ක. අන්න ඒ වගේම තමයි මේ මොහොතේ අපේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ මන ආයතනෙන් තේරුම් ගන්නේ. මගේම මනසේ ස්වභාවය අනුව මේ තේරුම් ගන්නේ කියලා තේරුම් ගත්තොත් අපට රාගය, ద్వේෂය, මාන්නය දුරු වෙන්න ඊටාම සල්ප මොහොතයක් ගත වෙන්නේ. මෙන්න මේ අවබෝධය නැති වුණොත් තමයි අර කාමච්ඡන්ද ආදී නීවරණ හටගන්නේ. මේ නීවරණ හටගන්නේ ඇයි කියලා ඊළඟට සඳහන් කරන බුදුහාඳුරෝ. නීවරණ හටගන්නේ නිකන් නෙවෙයි. නීවරණ වලට ආසන්නතම හේතුව හැටියට දක්වන්නේ ත්‍රිවිධ දුෂ්චරිතය. කයින් වචනෙන් සිතින් කරන වැරදි දේවල් නිසායි මෙලෙස කාමච්ඡන්ද ආදී නීවරණ හටගන්නේ. මේ කායික වාචික මානසික දුෂ්චරිතයට හේතුව මොකද්ද? ඊට හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඇස කන ආදී පිළිබඳව සංවරයක් නැතිකම නිසායි මේ වගේ කාය ආදී දුෂ්චරිත හටගන්නේ. ඊළඟට සඳහන් කරනවා ඇයි මේ අසංවරය ඇති වෙන හේතුව? අසංවරය ඇති වෙන හේතුව තමයි අසති අසම්පජඤ්ඤය. සිහියක් සහ නුවණක් නැතිකම. අසති අමනසිකාරය ඇති වෙන හේතුව මොකද්ද? ඊට හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. යමක් පිළිබඳව නුවණින් මෙනෙහි නොකිරීම. අපි ලබන අත්දැකීමේ මුල්ම ස්වභාවය මුලටම ගිහිලා ඒක තේරුම් නොගැනීම හේවත් නැත්තම් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය නිසයි මෙලෙස අයෝනිසෝ මනසිකාරය හටගන්නේ. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන හේතුව මොකද්ද? ඊට හේතුව තමයි අශ්‍රද්ධාව. ධර්මයේ පිළිබඳව මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ පිළිබඳව එහි ස්වභාවයේ පිළිබඳව තියෙන නොපැහැදීම, අනවබෝධය. මේ අශ්‍රද්ධාවට හේතුව මොකද්ද? ශ්‍රද්ධාවක් නැතිකමට හේතුව මොකද්ද? ශ්‍රද්ධාවක් නැති වෙන හේතුව තමයි හරියට ධර්ම ශ්‍රවණය කර නොතිබීම. නියම දහම් පණිවිඩයක් Tamanට නොලැබීම. නියම දහම් පදයක් නොලැබුණා නම් නොලැබෙන හේතුව මොකද්ද? සැබෑ කල්යාණ මිත්‍රයන් ජීවිතයේ මුණ නොගැසීම.
පින්නොතින අපේ ජීවිතේ උදව් උපකාර කරන හුඟක් මිත්‍රයන් උපකාර කරලා ඇති. අපේ අම්මා තාත්තා හුඟක් උදව් කළා අපට. අපේ සහෝදර සහෝදරියන් ඥාතින් උදව් කළා ඇති. අපට උගන්වපු ගුරුවරු උදව් කළා ඇති. වෙනත් විදිහේ නොයෙක් අය රාජ්‍ය නිලධාරීන් ආදී නොයෙක් අය ඔබට ජීවිතේ උදව් කළා ඇති. නමුත් ඒ උදව් කළා තියෙන සාමාන්‍යයෙන් ඔබට ඉගෙන ගන්න, රැකියාවක් කරන්න, ගෙදරට කෑම බීම බඩු මුට්ටු, ගියක් දොරක් ඉඩ කඩන් ටිකක් ලබා ගන්න විතරයි ඒ උදව් කළා තියෙන්නේ. එතකොට ඒ අයගෙන් අපට මේ නිසි දර්ශනයක් ලැබුණේ නැහැ. ඉතින් ඒ අයට අපේ බුදුදහම තුල සැබෑ ලෙසම සත්පුරුෂ කියන මට්ටමට එන එක සෝදානම් නැහැ. සත්පුරුෂ මට්ටමට එනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍රත්වයට එන එක ඒ අයට පහසු කාරණයක් නෙවෙයි. ඇතැම් විට පරලොව සුගතිගාමී වෙන මාර්ගය අපට කිව්වත් ඒ තැනැත්තාවත් නියම කල්යාණ මිත්‍රයාසේ බුදුදහමෙන් සලකන්නේ නැහැ. එතකොට අපට සැබෑ කල්යාණ මිත්‍රයන් නොලැබීම නිසා තමයි ශ්‍රද්ධාව නොලැබුණේ. ශ්‍රද්ධාව නොලැබුණා නම් නියම කල්යාණ මිත්‍රයන් නොලැබුණ නිසායි නියම ධර්මයක් අහන්න නොලැබුණේ. සැබෑ දහමක් අහන්න නොලැබුණු නිසායි අපට ශ්‍රද්ධාව නොලැබුණේ. ශ්‍රද්ධාව නැති විට යෝනිසෝ මනසිකාරය නැහැ. යෝනිසෝ මනසිකාරය නැති විට ඉන්ද්‍රිය සති සම්පජාඤ්ඤය නැහැ. සති සම්පජාඤ්ඤය නැති විට ඉන්ද්‍රිය සංවරය නැහැ. ඉන්ද්‍රිය සංවරය නැති විට මොකද්ද වෙන්නේ? ත්‍රිවිධ දුෂ්චරිතය වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය ඇති විට කාමච්ඡන්ද ආදී නීවරණ හට ගන්නවා. නීවරණ හට ගැනීම හේතුවෙන් අපට අවිද්‍යාව ඇති වෙනවා. මෙන්න මේ වගේ අපට අද අපි අවිද්‍යාව මට්ටමින් ඉන්නවා නම් ඒකට හේතු වන සැබෑ කල්යාණ මිත්‍රයන් නොලැබීමේ සිට මේ මුලාව දක්වා වූ අපේ චර්යාවල හේතුව බුදුහාමුදුරුව මුලින් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ අවිද්‍යාව හරියට විශ්වයේ තියෙන සමහර තැන් ග්‍රහලෝක අතර ඊටාම අන්ධකාර ස්ථාන. ඒවට කියන්නේ අන්තරීක්ෂ අගහ කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි බ්ලැක් හෝල් කියලා කියන්නේ. බ්ලැක් හෝල් කියන මේ අවකාශයන් නැත්තම් ග්‍රහලෝක දැඩි අන්ධකාරයෙන් තියෙන ස්ථාන. ඒවට සූර්යාලෝකය හඳ එළිය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට මේ ස්ථානවල සමහර සත්‍යයන් කර්මානුරූපව ඉපදෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ සත්‍යයන් කර්මානුරූපව ඉපදිලා, කර්මානුරූපව ජීවත් වෙලා, කර්මානුරූපව මිය යනවා. ඒ අය ජීවත් වෙන්නෙත්, ඉපදෙන්නෙත්, මිය යන්නෙත් අන්ධකාරයමයි. මේක තමයි ලෝකේ තියෙන දැඩිම අන්ධකාරය විදිහට සැලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් කෙනෙක් අවිද්‍යාවෙන් නම් ඉන්නේ, නොදැනීමෙන් නම් ඉන්නේ, ඩිලූෂන් එකෙන් නම්, ඉග්නොරන්ස් එකෙන් නම් ඉන්නේ, මෙන්න මේ අන්ධකාරය අර තියෙන අන්තරීක්ෂ අගහ කියන දැඩි අන්ධකාරයටත් වඩා දැඩි අන්ධකාරයක් කියලා කියනවා. වෙනත් විදියකින් කියනවා නම් දැන් අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක දන්නේ නැත්නම් අපි අන්නේ නොදැනීම දැඩි අන්ධකාරයක් විදියටයි බුදුහාඳුර සලකන්නේ. අපි ඇතැම්මට ලස්සන ආලෝක මැද්දේ සින්දු අහමින් රසවත් කෑම කමින් හොඳට ඇඳුම් ඇඳගෙන බොහෝම බැබලි ජීවිත ගත කරන්න පුළුවන්. එහෙත් අපි මේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දයේ ස්වභාවය මොකද්ද කියලා නොදැනගත්තොත් අපි කොච්චර ආලෝකයක ජීවත් වුණත් ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් අපි අර අන්තරීක්ෂ අගහ වගේ බ්ලැක් හෝල් එකේ ඉන්න වගේ දැඩි අන්ධකාරයක ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම කරුණාවෙන් දේශනා කරනවා. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මේ සූත්‍රයේ ඊළඟ පදනම තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. විද්‍යාව කියන්නේ මේ ලෝක යථාර්ථයේ චතුරාර්ය සත්‍ය. දුක, දුකට හේතුව, දුකෙන් නිදහස් වීම, දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන මෙන්න මේ සතර ගැන තියෙන යථාබෝධය සහ ඒ අවබෝධයෙන් විමුක්තියටපත් වීම. නැත්තම් ඇහැට රූපයක් පේනකොටම මේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැකලා ඒ රූපේ යථා ස්වභාවය දකින මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මනෝවිඤ්ඤාණයත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා රූපේනොත් නිදහස් වීම, නාමයෙන් කියලා නාමය සහ රූපය කියන මේ අන්ත දෙකෙන්ම නැත්තම් නාම රූප විඥාන කියන මේ අන්ත දෙකෙන්ම දුර වෙලා සැබෑ ලෙසම මිදීමටපත් වීමයි විමුක්තිය කියලා කියන්නේ. අන්නේ විමුක්තියටපත් වෙච්ච කෙනාට ලෝකේ ඇලෙන්නවත්, ලෝකේ ගැටෙන්නවත් දෙයක් නැහැ. හුදා කියන හැම මොහොතෙම සිද්ධ වෙන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමත්,
ඒ හටගත්තු එක එතනම නිරුද්ධ වීමත් කියන යථාර්ථය විතරයි ඔහු දකින්නේ. මේ අවබෝධය තුල ඔහුගේ සිත කිසිම බාහිර රූපයක පිහිටා සිටින්නේ නැහැ. යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියන්නේ මේකයි. ඔහුගේ සිත බාහිර කිසිම රූපයක බැස ගන්න අවිද්‍යාසගතව. ඔහු දන්නවා මේ අත්විඳින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා. මනස පැත්තිනුත් යැපෙන්නේ නැහැ. මනසත් නිත්‍ය දෙයක් වශයෙන් දකින්නේ නැහැ. ඒ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා තත් විචක්කදී කියලා කියනවා. ඔහු ඒ තැනම විතර්කණය කරනවා ප්‍රඥාවෙන් බලමින් ඉන්නේ. අහුත්වා සම්මුතං හුත්වා නබවෙස්සති. පෙරණුතිබි හටගෙන මේ මනෝ විඥානය නිරුද්ධ වෙනවා. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි කියලා ඔහු ඒකක් දකිනවා. මෙන්න මේක තමයි විද්‍යා විමුක්තියටපත් වීම කියලා කියන්නේ. භාගතුන් වහන්සේ සඳහන් කරන මේ විද්‍යා විමුක්තියට නිකන්පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමපත් වෙන්න නම් ඒ තැනත්තා සත්‍ය බොජ්ජංග වඩන්නට ඕන. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග හතක් තියෙනවා. මේ බොජ්ජංග හත වැඩුවොත් තමයි මේ අවබෝධය ලැබෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ බොජ්ජංග හතත් නිකන් වැඩෙන්නේ නැහැ. බොජ්ජංගේ වැඩෙන භූමිය ලෙස සලකන්නේ සතර සතිපට්ඨානය. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තැන පිළිබඳව සිහිය පිහිටුවා ගන්නට ඕන. තමන්ගේ කය ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව හෝ ධාතු මනසිකාරය ආදී දෙයක් ගැන හිත පිහිටුවගෙන මේ ශරීරයට මේ කයට හේතුව ආහාර ආදී මේ වර්තමාන හේතුවත් තෘෂ්ණා අවිද්‍යා කර්මාදී අතීත හේතුනුත් කියන මෙන්න මේ හේතු ටික යා හොඳට දැනගන්නවා. හේතු ඇති කල්ලි මේක හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් හැම මොහොතෙම නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියලා මේ කයෙහි ස්වභාවය රූපය හඳුනා ගන්නවා. වේදනාව පිළිබඳවත් එහෙම හඳුනා ගන්නවා. ඇස කන ආදී මේ ආයතන හයට ලැබෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා ඔහු දකිනවා. හිතත් ගැනත් ඒ වගේම බලනවා. හිත හටගන්නේ නාම රූප නිසා, නාම රූපේ නිසා හටගන්නේ චක්කු විඥාන ආදී මේ විඥාන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ධර්මාලම්බන සංඥා චේතනා දෙකත් ස්පර්ශ නිසා හටගෙන ඒ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. සතිපට්ඨානේ වාසය කිරීම නිසා සතිපට්ඨානේ වාසය කරනකොට ඔහු මේ ගැන එක අතකින් සතිමත් බව දිනු කරනවා. අනිත් අතින් සමුදේවය බලමින් සම්පජාඤ්ඤය නැත්නම් ප්‍රඥාව, විද්‍යාව, ඥානය දිනු කරගන්නවා. මේ සතර සතිපට්ඨානේ ඉන්නකොට සත්‍ය බොජ්ජංගේ වැඩෙනවා. සත්‍ය බොජ්ජංගේ වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඉන්පසුව බුදුහාඳුර පැහැදිලි කරන මේ සතර සතිපට්ඨානෙත් නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානේ වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතයේ තියෙනට ඕන. කයෙන්, වචනයෙන්, සිතින් සුචරිතවත් දේවල්, යහපත් දේවල් කරන්නට ඕන, නිවැරදි දේවල් කරන්නට ඕන. කය වචනයේ සිත සංවර කරගන්නට ඕන. කයෙන් සිදුවන ප්‍රාණඝාත ආදී වැරදි, වචනයෙන් සිදුවන බොරු කීම ආදී වැරදි, මනසෙන් සිදුවන අවිජ්ජා ව්‍යාපාද දෝමනස් ආදී අවිද්‍යාදී මේ දේවල් ටිකෙන් ටික දුරු කරගන්නට වෙනවා. මේ ත්‍රිවිධ සුචරිතයේ සිද්ධවන්නේ නිකන් නෙවෙයි. ත්‍රිවිධ සුචරිතයේ සිද්ධවන්න නම් ඒ තැනැත්තාට ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායෝති. ඇසින් රූප දැකලා නිමිති අරගෙන කෙලස් පස්ස යන්නට හොඳ නැහැ. බොහෝම අවධානයෙන් රූප දකින්න එක, ශබ්දහන එක, මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය ගැන නිතර මුරකරුවන් යොදලා තියන්නට ඕන. අරමුණු වෙනකොටම හොඳ අවධානයෙන් සිහියෙන් නුවණින් හැම වෙලාවෙම ඉන්නට ඕන. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය දිනු වෙන්නේ සති සම්පජඤ්ඤයත් එක්ක සිහියෙන් නුවණින් හිටියොත් තමයි ඉන්ද්‍රිය සංවරය දිනු වෙන්නේ. සති සම්පජඤ්ඤය දිනු වෙන නම් යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. අර ඒකේ හේතුව මුලම දකිමින් තමයි ඉන්නට ඕන. ඇසට රූපයක් පේනකොට ඒකේ මුල මොකද්ද? ඒ නිරුද්ධ වෙච්ච ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්ය ආදී මේ කරුණ නිසා නේද දැන් මේ මොහොතේ මේක හටගන්නේ කියලා යෝනිසෝ මනසිකාරයෙන් නිතර ඉන්නට ඕන. යෝනිසෝ මනසිකාරය ඇති වෙන නම් ඒ තැනට ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ පිළිබඳව විශ්වසනීයත්වයක් තියෙනට ඕන. දුකේ නිදහසන මාවත මේකයි නේද කියන විශ්වාසයක් තියෙනට ඕන. මෙතෙන්දි පින්වතුනි ධර්ම ශ්‍රවණය කළ තියෙනට ඕන චතුරාර්ය සත්‍ය පිළිබඳව ධර්මය. මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මේ හතර. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියලා කියන්නේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපේත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. යම්කිසි අපි කායික දුකක් චේතසික දුකක් විඳිනවා නම් අන්න ඒ දුක හැර වෙනත් යමක් වෙනවා නම් ඒකයි භාගතුන් වහන්සේ සැබෑ දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ. එයින් බැහැර යමක් වෙනවා නම් ඒක දුක වෙනවා. හැබැයි මෙන්න මේ මුලින්ම තියෙන එක දුකක් වෙන්නේ ඒක දුක්ඛ සත්‍යයක්. එතකොට අපි ලබන මුල්ම අත්දැකීම පටිසම්භිදා මග්ගයේ දක්වන විඥානචර්යා කියන මුල් අවස්ථාව. මේ මුල් අවස්ථාවෙන් යමක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මේ මුල් අත්දැකීමෙන් ඇත්තම අපි වර්තමානයේ තුල ඉන්නවා කියලා කිව්වට අපි බොහෝ විට කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ඉන්න කියලා අපි කියනවා. නමුත් අපි වර්තමානයේ ඉන්නවා කියලා කිව්වත් අපි ඉන්නේ වර්තමානයේ නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ පිළිබඳවම අපි ඉන්නේ. එතකොට අර නිරුද්ධ වෙච්ච අතීතයේ ස්වභාවය තමයි ඒක යථාර්ථය ගත්තොත් එහි ස්වභාවය ඒ මුල්ම අත්දැකීමට කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක මුල් අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. එතකොට අන්නේ මුල් අත්දැකීම සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒ මුල් ස්කන්ධ පංචකේ හට ගැනීම. මුලින්ම ඇසට රූපයක් පේනකොට අනිත් ක්‍රියාකාරීත්වයන් මත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඇසත් රූපයක් දෙක රූපස්කන්ධයට යනවා. ඒ පිළිබඳව හට ගන්න සියුම් වේදනාව වේදනාස්කන්ධයට යනවා. හඳුනා ගැනීම සංඥාස්කන්ධයට. ඒ පිළිබඳව චේතනා පහළ වීම සංඛාරස්කන්ධය. ඒ පිළිබඳව හඳුනා ගන්න ස්වභාවය විඥානස්කන්ධයෙන් මේ ටික ඊටාම ප්‍රාථමික මට්ටමේ වෙන්නේ. මේක ගැඹුරු අවබෝධයක් නෙවෙයි. ඊටාම ප්‍රාථමික මට්ටමේ ස්කන්ධ පංචකයක් මේ හටගන්නේ විපාක මට්ටමේ එකක්. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගත මට්ටමක්. මෙන්න මේ මුල් ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නොතිබ්බොත් අවබෝධයක් තිබුණත් ඒ මොහොතේ අපි සිහියෙන් නොසිටියොත් මොකද්ද වෙන්නේ? අන්න ඒ දේම පාදක කරගෙන අපි නව කර්ම හදා ගන්නවා. අඥානචර්යාවට යනවා. සංසාර චක්‍රය තුල අපි ඉන්නේ. අපි මේ දකින රූපය මේ මොහොතේ වර්තමානයේ අපි දකින්නේ දැන් තියෙන පේන රූපය කියලා දැක්කත් අපි හිතුවොත් ඒක යථාර්ථය නෙවෙයි. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි භවය කියලා කියන්නේ. එතකොට අපි ඒකට සැප දුක් හටගන්නේ අපේ තියෙන මානසික ස්වභාවය අනුව මිසක් ඒ රූපයේ තියෙන ස්වභාවය අනුව නෙවෙයි. එතකොට මෙන්න මේ අවබෝධය ලැබුණොත් ඒකේනා ඔහු දන්නවා දුක්ඛ සත්‍ය හටගෙන නිරුද්ධ වුණා. ඒක පිරිසින් දැනගත්තොත් සමුදයට යන්න පුළුවන්. මේක නිරුද්ධ වුණා කියලා නෝනින් දකින්න පුළුවන්. දැක්කොත් ඔහු නිරෝධාන්තයේ ඉන්නේ. ඔහුට අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නේ. ඔහුට ඒ වෙලාවේ හටගන්නේ කලුත් නොවන සුදුත් නොවන සංස්කාර දුක්ඛක්ඛය සංවත්තති. කම්මක්ඛය සංවත්තති කියපු විදිහට කර්මයේ ඡය කරන්නට හේතු වන ඔහුට ප්‍රයෝගාභි සංඛාරය මොහොතේ හටගන්නේ. ඒක සංසාර චක්‍රය තුල යන සංස්කාර නෙවෙයි, චේතනා නෙවෙයි. ඒ අර දස සංඥා ආදී විස්තර වෙන අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ආදී වූ සංඥා විදිහටයි සැලකන්නේ. ඒ සංඥා, ඒ සංඛාර කුසලාභි සංඛාර විතරක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම ඥානචර්යා මට්ටමට යන සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීමට හේතු වන සංස්කාර. මෙන්න මේ සංස්කාර ඔස්සේ යන නම් ඊට මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සතර සතිපට්ඨානය මෙන්න මේ ධහම තුල ඉන්න ඕන කියන අවබෝධය මෙහොට ලැබෙනවා. මේ අවබෝධය ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය නිසා. එතකොට අන්නේ ධර්ම ශ්‍රවණය ලැබෙන කාගෙන්ද? ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ සත්පුරුෂ ආශ්‍රයේ, කල්යාණ මිත්‍ර ආශ්‍රයේ නිසා කියලා දක්වනවා. මේ කල්යාණ මිත්‍රත්වයේ පිනතුරින් නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. සසර බොහෝ පින් කල ලැබෙන දෙයක්. අප මේ ආත්ම භාවයේත් නොඑක් විදිහේ පින් දහම් කරනකොට ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියලා අපි කියනවා. මේ පින් කම හේතුවෙන් මට බාලයන්ගේ ආශ්‍රයක් නොවේවා. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මෙන්න මේ ධහම කියා දෙන සත්පුරුෂයන්ගේ ආශ්‍රය මට නිවන තෙක්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්නතුනි මේ පුණ්‍ය කර්ම වල ආනිසංසයෙන් ඔබ මේ කල්යාණ මිත්‍රත්වය ලැබලා තියෙන්නේ.
මෙතෙන්දී ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබට ලැබෙන මිත්‍රයන් ඔබට උදව් කරන්නේ රැකිරක්ෂාවක් ලබා දෙන්න විතරක්ද? නැත්නම් ඔබට මේ ජීවිතය සඵල කරගන්නද? නැත්නම් ඔබට පින් දහමක් කළා දානයක් දීලා සීලයක් රැකලා සුගතිගාමි වෙන්නද? නැත්නම් මෙන්න මේ දුක හටගන්න ස්වභාවය සැබෑ ලෙසම කියන මිත්‍රයෙක්ද ඔබට ලැබිලා තියෙන්නේ කියලා ඔබ දක්ෂ වෙන්නට ඕන තේරුම් ගන්න. ඒකට ඔබට නුවණ තියෙන්නට ඕන. සාමාන්‍ය පුඤ්ඤාභි සංඛාර අබුද්ධෝත්පාද කාලෙකුණත් අපිට සිද්ධ කරගන්න පුළුවන්. දන් දීලා සිල් රැකලා විතරක් නෙවෙයි භාවනා කළා ධානය ලබාගෙන ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන මට්ටමට හිත දියුණු කරගත් උත්තමිය බුදුහාඳුර පහළ වෙන කලිනුත් හිටිය ලෝකේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි මේ දුක දුකේ නිදහස වීමත් කියන මාර්ගය දේශනා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකෙට කාරණා දෙකයි අතීතයේ දැනුත් දේශනා කරන්නේ. මොකක්ද ඒ කාරණා දෙක? දුක දුකේ නිදහස වීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකද්ද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට මේක අවබෝධය නොතිබ්බොත් මොකද්ද වෙන්නේ? බාහිර පේන රූපය දැන් පේන රූපයක් කියලා දැක්ක ගමන්ම මොකද්ද වෙන්නේ? එක්කෝ ඒකට ආසා කරනවා, එක්කෝ ඒකට ද්වේෂ කරනවා. විතරක් නෙවෙයි මරණාසන්න මොහොතේ රූපයම නිර්මාණය වෙලා ඒ රූපයට අදාළ වූ ලෝකයක නැවත ප්‍රතිසන්දි ගන්නවා භවය තුල අපි ඉන්න නිසා. මේකයි සාමාන්‍ය ලෝකයේ යන සංසාර චක්‍රයේ අනුසෝතගාමී මාවත මේක. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ අනුසෝතගාමී මාර්ගයෙන් මුදවලා ඒක උඩුගම් බලා යන පටිසෝතගාමීන් නිපුණං දුද්දසං අනුන් කියලා උඩුගම් බලා යන නිපුණ වූ ඊටාම සියුම් වූ දකින්න අමාරු දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරන්නයි ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ධර්ම දේශනා කරන්නේ. මොකක්ද ඒ ධහම? මේ ධහම තමයි මේ ඇසට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට මේ ලබන අවබෝධය මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් පිළිබඳව අනවබෝධය නිසා හටගන්නේ මේක. ඇත්තටම මේ මොහොතේ තියෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපයක්, නිරුද්ධ වෙච්ච ශබ්දයක් මේ මනසින් අරගෙනයි තියෙන්නේ. මනසින් අරගත්තු මේ වෙලාවේ අර මුල්ම අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන කියලා දැක්කොතින් මෙන්න මෙතෙන්ටයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සැබෑ ලෙසම ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට අර මුල් ස්කන්ධ පංචකයේ හටගෙන නිරුද්ධ වෙලා මේ මොහොතේ අපි යමක් තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ වර්තමානයේ මනෝවිඤ්ඤාණයෙන් කියන අවබෝධයට එන්නටයි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. මෙන්න මෙතෙන්ට අපි විශ්වසනීයත්වයේ තියන්නට ඕන. මෙන්න මෙතෙන්ට විශ්වසනීයත්වයේ කාතකින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරාට පස්සේ ලැබෙනවා සමහරලාට. සමහර සංවල සූත්‍රවල විස්තර කරනවා සද්ධා ජාත උපසංකමති කියලා. ශ්‍රද්ධාව ඇති වෙච්ච කියලා මේ බණ අහන්න එළඹෙනවා කියලාත් කියනවා. මේකේ අවස්ථා දෙකක් තියෙනවා පින්නතුන. හරි ලස්සන අවස්ථාවක් මේක. අවිජ්ජා සූත්‍රයේ දේශනා කරනවා කල්යාණ මිත්‍රාශ්‍රයේ තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය කළ මේ ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. ඇතැම් විට කීටාගිරි සූත්‍රය වැනි සමහර තැන්වල සඳහන් කරනවා සද්ධා ජාත උපසංකමති උපසංකමේत्वा පෛරුපාසන්ති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕදහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතහනං ධම්මානං අත්තං උපවරික්කති ආදී වශයෙන් විස්තරයක් යනවා. ඒ කීටාගිරි සූත්‍රයේ දක්වන්නේ මුලින් ශ්‍රද්ධාව හටගෙනයි මේ ධර්ම ශ්‍රවණය වෙත එන්නේ කියලා. මේකටත් හොඳ උදාහරණ තියෙනවා. ඔබ දැකලා ඇති ඇතැම් මේට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ සූත්‍රවලදී අසා දැනගෙන ඇති සාරිපුත්ත මාහිමියන් වහන්සේ පැවිදි වෙන කලින් උපදේශ පරිබ්‍රාජක වශයෙන් ඉන්නකොට අර අස්සජි හාමුදුරු මුණ ගැහුණා. අස්සජි හාමුදුරන්ගේ සංසුන් ඉරියව් දැකලා තමයි ළඟට ලං වුණේ. ලං වෙලා ඊට පස්සේ ඔබ රකින්න ධර්ම මොකද්ද කියලා ඊට පස්සේ තමයි මේ ධර්මය ඇහුවේ. සද්ධාජාත උපසංකමති කියලා එතෙන්ට හටගත්තේ ඒකයි. ඇතැම් අවස්ථාවල දැක්වෙනවා භාගතුන් වහන්සේ ජීවමාන කාලේ සමහර අය භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ලස්සනට ඇඳගෙන සුදු පැහැති ඇඳුම් ඇඳගෙන මල් අරගෙන භාගතුන් වහන්සේ සහ ස්වාමින් වහන්සේලා යන පාර දිහා බලාගෙන ඉඳලා තියෙනවා. සෝන දණ්ඩ සූත්‍රය, රට්ටපාල සූත්‍රය මේ වගේ සූත්‍රෙන් සඳහන් වෙන රට්ටපාල කුමාරය පැහැදුනේ අර මෙච්චර මිනිසු පිරිසක් යනවා නම් මොකක් හරි දෙයක් මැසේජ් එකක් මෙතන තියෙන්න ඕන කියලා ඔහු කල්පනා කළා. මේකටයි කියන්නේ සද්ධා ජාත උපසංකමති කියලා. මොකද්ද මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ?
අර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ගැඹුරු අවබෝධයක් නෙවෙයි. ඔහු විශ්වාස කරනවා මේ මිනිස්සු යන්නේ නිකන් නෙවෙයි මොකක් හරි පණිවිඩයක් මෙතන තියෙන්න ඕන කියලා. මොකක් හරි මැසේජ් එකක් මෙතන තියෙන්න ඕන. වෙනත් තැන්වල නැති දෙයක් මෙතන තියෙන්න ඕන කියලා විශ්වාසනියත් ඇති වෙලා අර මිනිස්සු පස්සෙන් මැතැම්ට මේ ඇත් යනවා මොකද්ද මේ වෙන්නේ කියලා. පින්නතුනි මෙන්න මේක තමයි ඔබටත් ඇති වෙන්නට ඕන. මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ඔබත් මේ බණ අහන්නේ ඇයි? ඔබේ තියෙන කටයුතු පස්සෙක තාලා සම්පූර්ණ මේ සඳහා කාලය කැප කළ ඔබ අහන්නේ ඇයි? ඔබ අහන්නේ ඔබේ ලොකු ගුණයක් තියෙනවා, ලොකු විශ්වසනීයත්වයක් තියෙනවා මොකද්ද? මං ජීවිතේ කරපු දේවල්ට වඩා කරන දේවල්ට වඩා මේ බණ අහලා මට මොකක් හරි ජීවිතාලෝකයක් ලබා ගන්න පුළුවන්. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වසනීයත්වයකින් තමයි ඔබ මේ තිරේ ඉදිරිපිට ඇවිල්ලා මේ බණ ටික අහගෙන ඉන්නේ. අන්න එහෙම ඔබ විශ්වාසයෙන් අහනකොට ඔබට නියම පණිවිඩය ලැබෙන්නට ඕන. මොකක්ද මේ පණිවිඩය? අන්නේ පණිවිඩය තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන දුකෙන් නිදහස් වීමේ පණිවිඩය. මොකද දුකෙන් නිදහස් වීමේ පණිවිඩය කියලා කියන්නේ? මේ කල්යාණ මිත්‍රයන් වෙතින් ඔබට ලැබෙන පණිවිඩය තමයි සද්ධර්මයෙන් ලැබෙන පණිවිඩය. ඔබට ලැබෙන අත්දැකීමේ මුල් ස්වභාවය උපේක්ෂා සහගත අත්දැකීමක්. ඒ පිළිබඳව ඔබ අනවබෝධයෙන් හිටියොත් ඔබ අවිද්‍යාවෙන් හිටියොත් මේ හැදෙන දේ ගැන සැබෑ අවබෝධයක් නොතිබ්බොත් ඔබ අඥානචර්යාවට ගිහිල්ලා අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ඊට පස්සේ පස්ස වේදනා මේ ආදිය හටගෙන ජරා මරණ දුක් දුම්නස් හට ගන්නවා කියන දැනුම ඔබට ලැබෙන්නට ඕන. ඒ වගේම ඔබ මේ පිළිබඳව මේ දුක්ඛ සත්‍ය හරියට පිරිසිදු දැනගත්තොත් අවිද්‍යාවත්වේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ පටිසම්පාදයේ අනිත් පැත්තට හරවලා පටිසෝතගාමී මාර්ගය Tamanට යන්න පුළුවන් කියන විශ්වාසය පිළිබඳව පණිවිඩය ඔබේ දසවන් වලට ඇහෙන අවස්ථාව තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ දහම ඔබට ඇහුනොත් ඔබ මොකද කරන්නේ? ඔබට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ අවිද්‍යාවෙන් ඉඳගෙන මේ දකින්න රූපයට නැඹුරු වෙලා රූපය පස්සේ ගිහිල්ලා දුක් විඳිනවද, ජරා මරණ ස්පර්ශ කරනවද? නැත්නම් ලෝකේ නිවුණු සැනසුණු පුද්ගලයන් ගත කර ගමන් මඟ ගිහිල්ලා මේ Taman දකින්නේ නිරොද්ධ වෙච්ච එකක් කියලා දැකලා නිරොද්ධ වෙච්ච දේ දකින සිතත් අනිත්‍යයි කියලා දැකලා අවිද්‍යාවත්වේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කළා දුකෙන් නිදහස් වෙන ඔබ කැමති කියන මාර්ග දෙකෙන් එකක් ඔබ තේරුම් ගන්න වෙනවා. තෝර ගන්න වෙනවා. ඔබ කවදාවත් අනාගතයේ දුක් විඳින්න කැමති නැහැ. ඔබට හෙට දවසේ ඔබේ කුමන ඥාතියෙක් ලෙඩ වෙලාද මිය ගියාද කියන පණිවිඩය ඔබට එන්න වේද කියලා අපි දන්නේ හරියට. හෙට දවසේ ඔබේ ශරීරයේ කුමන නම් ලෙඩක් ඒද කියලා වෛද්‍ය වාර්තා වේද කියලා ඔබත් මාත් දන්නේ නැහැ. මෙන්න මේ වගේ දුක් සමුදායක් තියාගෙන අපි හරියට රේල් පාරක් මැද ඉන්න අය වගේ. රේල් පීලකට ඔළුව තියාගෙන හිස තියාගෙන ඉන්න අය වගේ අපට එනේන කෝච්චියට අපිත් හැලිලා පොඩි වෙලා යනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න මේ දර්ශනෙට ඉක්මනට එන්න කියලා බුදුහාමුදුරේ දේශනා කළේ. පින්නතුනි මෙන්න මේ දර්ශනය දා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය සඳහන් කරනකොට සමහර අය පෙර පින තිමිච්ච අය ප්‍රඥා ඉන්දිය දිනු කරපු අය වහාම තමන්ගේ ජීවන මාර්ගය වෙනස් කරගත්තා. එක සුළු මොහොතෙන් සම්පූර්ණ ජීවිත මාර්ගය වෙනස් කරගත්ත ආරස්මික මාර්ගයට ආවා. මේ සම්මා දිට්ඨියට පැමිණෙච්ච ගමම්ම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මේ මාර්ගයට ඉක්මනින්ම ඔහු වෙනවා. දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි කියලා දැනගත්තොත් වෙනතුනට අත්හරින්න බැරි දෙයක් නෑ. ඔහු ළඟ ගුණ සමුදායන් රාශියක් එක විට පිහිටනවා. අන්නේ පිහිටන ගුණ සමුදාය තමයි මේ අවිද්‍යා සූත්‍රයෙන් සඳහන් කරන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව ලැබෙනකොට ඒ ශ්‍රද්ධාව ලැබිච්ච පමණට මේ තැනැත්තා මොකද කරන්නේ? ඔව් ශ්‍රද්ධාවෙන් නිකන් ඉන්නේ නැහැ. ශ්‍රද්ධාව ලැබිච්ච පමණට මේ ගැන හිතමින් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. නුවණින් මෙනෙහි කරමින් ඉන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පමණට ඔහු සති සම්පජඤ්ඤයට එනවා. සිහිය සහ නුවණ දිනු වෙනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්නකොට ඔහු ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. ඇස කන ආදී ඉන්ද්‍රිය ඔහු හැකිතාක් සංවර කරගෙන ඉන්න බලන්නේ. මේ අතර පිනතුනට විශේෂ මාර්ගයක් පැනවෙනවා. ගුණධම් සමුදායක් ඔහුගේ નિરાයාසයෙන් දිනු වෙනවා.
කොහෙද ඒ ගුණධම් ටික තියෙන්නේ? ඒ ගුණධම් ටික තමයි පින්නතුනේ ඔබ කරණීයමෙත සූත්‍රයෙන් නිතර සජ්ජහායනා කරන්නේ. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස මුදුවනතිමානේ සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහෝක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුකිද්දෝ කියලා ගිහිල්ලා අන්තිමට නච කුද්දං සමාචරේකින්චි යේන විඤ්ඤෝ පරිඋපවදේයෝ නොනැති අය දොස් කියන එක සුළු හෝ වරදක් නොකර ඉන්න තරම් ඔබ සංවේදී වෙනවා. ඇයි ඒකට හේතුව? දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි කියලා දැනගත්තු පමණට ඔහුගේ වැරදි ටිකෙන් ඔහුට බේරෙන්න නිදහස් වෙන්න ගත වෙන ඊටාම ස්වල්ප කාලයයි. ඔහු දන්නවා මේ තරම් වටිනා දර්ශනයක් තිබෙද්දී ඇයි මම මාන්නෙන් ඉන්නේ? ඇයි මම ඉන්ද්‍රිය අසංවරයෙන් ඉන්නේ? ඇයි මම අනුවණෙන් ඉන්නේ? ඇයි මම මේ වැරදි කරන්නේ? මිච්ඡා ආජීවයෙන් ඇයි මං ඉක්මනට නිවැරදි වෙන්න ඕන? මට තියෙන වටිනාම දේ මේ ධහම පිළිපැදීම නේද කියලා හිතනකොට ඔහු සමස්ත ජීවිතයම මේ ධර්ම මාර්ගයේ ආරෂ්ඨංග මාර්ගය තුල සංවර වෙනවා. මේ ආරෂ්ඨංග මාර්ගයම තමයි මේ වෙනත් වචන වලින් මේ සූත්‍රය දැක්වෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙලා ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජාඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරය හට ගන්නවා. සන්තින්ද්‍රියෝචය කියලා කරණීයමෙත සූත්‍රය දැක්වෙන්නේ මේකයි. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරයත් එක්කම ත්‍රිවිධ සුචරිතය හට ගන්නවා. කයින් වචනයෙන් සිතින් හෝ වැරදි කරන්නේ නැහැ. ඔහු හැකිතාක් දුරට සබ්බපාපස්සකරණං කියපු විදිහට අකුසලෙන් මිදෙනවා. ඔහු කායික වාචික සංවරයේ උපරිම ලෙස පවත්වා ගන්නවා. මනසත් පිළිබඳවත් අවබෝධයෙන් චිත්තානුපස්සනාවෙන් නිතර මනස ගැන අවධානයෙන් ඉන්නවා. ඒ අතර ඔහු විශේෂයෙන්ම සතර සතිපට්ඨානට එළඹෙනවා. ඔහුගේ ජීවිතයේ ඔහුගේ ക്ഷേම භූමිය බවට පත් වෙන්නේ සතර සතිපට්ඨානෙ නිතරම වාසය කිරීම. තමන්ගේ සිත කය ගැන නිතර අවධානයෙන් ඉන්නේ. කොතන ගියත් තබන පියවරක් පාසා ගන්න හුස්ම රැල්ලක් පාසා එතනත්තා හැම මොහොතෙම සිහියෙන් වාසය කරන්නේ. ඊටාම සිහියෙන් ඔහු වාසය කරන්නේ. ඔහු තමන්ගේ කය ඉරියව්ව ගැන ඊටාම අවධානයෙන් ඉන්නේ. ඔහු නිතරම තමන්ගේ හිතට මේ මොහොතේ මොකක්ද හටගන්න ස්වභාවය? ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් ඇහෙනකොට මේ වගේ දේවල් වලින් ඇත්තටම මේ මොහොතේ තමන්ට මොකද්ද වෙන්නේ කියන දේ ගැන නිතර අවධානයෙන් ඔහු ඉන්නේ. අන්නේ සතිපට්ඨානෙදී මේ ප්‍රතිඵල ලෙස ඔහු කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරේ සිහි පිටුවා ගන්න විතරක් නෙවෙයි. ඒ හතරෙහි ඇතිවන හට ගැනීම නිරෝධය සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ විදර්ශනාව තුළ හෝ සංවර වෙනවා. මෙන්න මෙතනින් තමයි ඔහු විදර්ශනාවෙන් බලන්නේ. මොකද්ද බලන්නේ? විදර්ශනාවෙන් බලන්නේ පින්නතුනේ වර්තමානයේ තුල සිත තියාගෙන ඉන්නේ වර්තමාන මොහොතෙහි වර්තමානයේ ඉඳීම සතිය. නැත්තම් සතිපට්ඨානය. මේකට කියනවා අර එක අතකින් ගොයන් මිට අල්ලගත්තා වගේ ආයුහන ලක්ෂණයෙන් වර්තමානයේ තුල හිත තියාගෙන ඉඳමින් අවධානයෙන් ඉඳමින් කය ගැන අවධානයෙන් ඉඳමින් ඔහු අනිත් අතින් ඡේදන ලක්ෂණයේ විදියට ඔහු සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට අර අතීතී ස්කන්ධ පංචකයේ හටගත්තා නිරුද්ධ වුණා. හට ගන්නව නිරුද්ධ වෙනවා. හට ගන්නව නිරුද්ධ වෙනවා කියලා බලන්නේ අර අතීතයේහි නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. පරිසම්බිදා මග්ගයේහි විශේෂම චර්යා නානත් ඥානෙහි විඥාන චර්යා විස්තර කරන තැන දක්වනවා. විඥාන චර්යා විදියට අර මුලින්ම ලැබෙන අත්දැකීම තමයි ඔහු විදර්ශනාව සඳහා යොමු කරගන්නේ. අනිච්ඡානුපස්සනත්ථාය ආවජ්ජන කිරියාභ්‍යාකතහා විඥාන චර්යා කියලා පාඩයක් විස්තර වෙනවා. පින්වතුනි මේ පාඩයේ අතිශය වැදගත් පාඩයක්. විදර්ශනාව වැඩිම පිළිබඳව දැක්වෙන අතිශය වැදගත් වාක්‍යයක් තමයි මේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණේ වඩන්න අපි පාදක කරගන්නේ මොකද්ද? බොහෝ අය හිතන් ඉන්නේ වර්තමානයේ තුල ජීවත් වෙන්න කියලා. වර්තමානයේ තුල ඉන්නේ බුදුහාමුදුර දේශනා කරේ කියලා. මොකද්ද අපි වර්තමානයේ තුල ඉන්නවයි කියලා හිතාගෙන ඉන්නේ? මේ ඇසෙන් දකින රූපේ මේ මොහොතේ බලාගෙන ඉන්නේ. එතකොට වර්තමානයේ ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? ඇත්තටම පින්නොතනේ මේ මොහොතේ ඔබ ඉස්සරහා ඉන්න රූපය බලාගෙන ඉන්න එක වර්තමානයේ ඉන්න එක නෙවෙයි.
මේ ඔබ අවිද්‍යාවෙන් ඉන්න එක. මේක භවය තුල ඉන්න එක. ඔබ ඇත්තටම වර්තමානයේ තුල ඉන්නවා නම් දකින්න ඕනේ මේ මොහොතේ විඥානයේ ස්වභාවය මොකද්ද කියන එක. ඇත්තටම මේ මොහොතේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? මේ මොහොතේ ස්වභාවය ඉදිරියේ පේන ඇහැ නෙවෙයි, රූපය නෙවෙයි. ඒව නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන්නේ. මේ මොහොතේ තියෙන යථාර්ථය තමයි අර නිරුද්ධ වෙච්ච අතීතය ගැන හිත බැසගෙන ඉන්න එක. අන්න ඒක දකින්නේ වර්තමානයේ මනෝවිඥාණයෙන්. ඒක තේරුම් ගන්න නම් අර අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතයට හිත තියන්නට ඕන. හැබැයි ඒක නිකන් අතීතයේ ජීවත් වීමක් නෙවෙයි. වර්තමානයේ තුල සිත තියාගෙන වර්තමානයේ ඉන්න බව අවධානයෙන් තමයි අර දෑකැත්තෙන් ගොයන් ටික අල්ලගත්තා වගේ වර්තමානයේ තුල කාය වේදනා ගැන අවධානයෙන් ඉඳමින් සිත ගැන අවධානයෙන් ඉඳමින් විදර්ශනා කරන්නේ මොකද්ද? දිට්ඨියේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. සුත කියන්නේ මේ මොහොතේ දකින්න දේ නෙවෙයි, දුටු දේ, දැකපු දේ. We should reflect on what we saw, what we have seen, not what we are seeing at the moment. We should reflect on what we heard in the past. අපි දැන් මේ හිතන්නේ සුතේ සුතමත්තන් කියලා කියන්නේ දැන් කනට ඇහෙන දේ නෙවෙයි. කලින් අහපු දේ. මේ මොහොතේ කනින් ඔබ ශබ්දයක් තේරුම් ගන්නව නම් ඔබ තේරුම් ගත යුත්තේ මට මේ දැන් කනට තේරෙන්නේ අර නිරුද්ධ වෙච්ච අතීතයේ කන සහ ශබ්දය සෝත විඥානි ටිකයි මට මේ අවබෝධ වෙන්නේ කියන එක ගැන. ඒ අතීත අරමුණටයි විදර්ශනා කරන්නේ. අතීත අරමුණට විදර්ශනා කරනකොට නුවණ තියෙනකොට ඡේදන ලක්ෂණයෙන් සමුදේවය බලනකොට මොකද්ද වෙන්නේ? ඒ අතීත රූපයේ පිරිසිදු දැනගන්නවා. අතීත රූපයේ පිරිසිදු දැනගන්නකොට වර්තමාන රූපයෙන් නිදහස් වෙනවා. වර්තමාන රූපයෙන් නිදහස් වෙනකොට තමා කිසිම දෙයක් ගැන විඥානයේ පිහිටන්නේ නැහැ. ඇස කන නාසය ආදී මේ කිසිම අර ආයතනයක් පිළිබඳවත් රූප ශබ්ද ආදී කිසිදු අරමුණක් පිළිබඳව සිත බැස ගන්නෑ. අනිසිතෝච විහෙරති නැචකින්චි ලෝකී උපාදීයති. කිසිවක් ඇසුරු කරන්නේ නැහැ ඔහු ප්‍රඥාවෙන් මේක බලමින් වාසය කරන්නේ. මෙතන තමයි තත්ත විචක්කති. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. වර්තමානයේ මේ මනෝ විඥානියත් මේ සියල්ලම තේරුම් ගන්න මේ මනෝ විඥානියත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඔහු දකිනවා. සතර සතිපට්ඨානය තුලින් මේක දකින්න ඔහුගේ සති බොජ්ජංගය ආදී බොජ්ජංග ධර්ම දිනු වෙනවා. සති සම්බොජ්ජංගයේ සතිමත් බව බොජ්ජංගයක් විදියට බෝධි අංගයක් විදියට සැබෑ ලෙසම පිහිටා තියෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගය මෙන්න මේ ධර්ම කාරණයම මෙනෙහි කරන ස්වභාවයටපත් වෙනවා. විරිය සම්බොජ්ජංගයේ ඒ ඔස්සේම වීරිය යොදවනවා. පීති සම්බොජ්ජංගයේ ඒ ඔස්සේම ඔහු ප්‍රීතියටපත් වෙනවා. සිතේ සතුට ඇති කර ගන්නවා. පස්සද්ධි සම්බොජ්ජංගයේ ඔහුගේ චෛතසිකවල ප්‍රසාදය සැහැල්ලු ඇති වෙනවා. සමාධිය අන්නේ අරමුණේම හිත සමාධිමත් වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගය මේ ස්කන්ධ පංචකයේ සමුදය දකින විට උදේවැය දකිනකොට ඔහු මේ සංස්කාරයන්ගේ නිරෝධය දකිනකොට මේ සංස්කාර පිළිබඳවම ඔහු උපේක්ෂාවටපත් වෙනවා. මේ උපේක්ෂාවටපත් වෙනකොට ඔහුපත් වෙච්ච පමණට ඔහු විද්‍යා විමුක්තියටපත් වෙනවා. මෙහෙ දැනුම ඔහුගේ ජීවිතයේ සිසාරා ගමන් කරනවා. සමස්ත ජීවිතේ මේ යථාර්ථය මේකයි කියලා ඔහුගේ මුළු ශරීරයේ විනිවිද මනස විනිවිද ගිහිල්ලා මේ යථාර්ථය ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර තුල ඔහුගේ ජීවිතය අභිෂේක ලබනවා. ඔහු දුක්ඛ සත්‍ය පිරිසින් දැනගන්නවා. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං සමුදය සත්‍යම් පහතබ්බං නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං මග්ග සත්‍යං භාවේතබ්බං කියපු විදියට ඔහු දුක පිරිසිදු දැනගන්නවා. අර ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව පිරිසිදු ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව පිරිසිදු දැනගන්නවා. ඊළඟට ඔහු සමුදය සත්‍ය විදියට අර අඥාන චර්යාවෙන් හටගන්න නව කර්ම නැත්තම් අවිජ්ජාපච්චය සංඛාරා කියන මෙන්න මේ සංසාර චක්‍රයෙන් ඔහු නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මේ පිළිමද නිරෝධය දකිමින් නිරෝධ සත්‍ය විදියට. මේ සඳහා වූ මාර්ගය ලෙස ආරස්මංගික මාර්ගය තුල උපරිම ලෙස වාසය කළා. ඔහු මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ මාර්ග සත්‍ය වැඩි යුතු දෙයක් කියලා වැඩුණා බව දැනගත්තට පස්සේ
ඔහු සම්පූර්ණ දුකෙන් නිදහස් වෙනවා. ඒක තමයි විමුක්තිය. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. විමුක්තියටපත් වුණාට පස්සේ තමා ඒ විමුක්තියටපත් වෙච්ච ප්‍රමාණයට ඔහු ඒ ගැන අවබෝධයක් තියෙනවා. මානසික සුවයක් භුක්ති විඳිනවා. මෙන්න මේ විදිහට පින්නතුනි. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන විට ධර්මයක් ධර්ම ශ්‍රවණය තුලින් ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජාඤ්ඤයත් සති සම්පජාඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරයත් ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතයත් ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානයත් සතර සතිපට්ඨානයෙන් සත්‍ය බොජ්ජංගේ වැඩිම ඔස්සේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා යන මේ සදහම් මගෙහි නිවෙන සැනසෙන මහවතෙහි ප්‍රධානතම කාරණේසේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ කුමක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය මේ ධර්මයේ සඳහන් කරන මිතුරන්ගේ ආශ්‍රය තමන්ට ලැබීම හරියට කන්දක් මුදුනට වැහි ධාරා වැටෙනකොට ඒ මුළු කන්දම සස්ත්‍රීක වෙලා කුඩා ඇලදිය පිරීලා ගංගාවල් සස්ත්‍රීක වෙලා වටේ පරිසරයම සස්ත්‍රීක වෙලා ඒ අය නිවෙන සැනසෙන අය බවට පත් වෙනවා වගේ අපේ ජීවිතයේ නැමැති මේ කන්දට සත්පුරුෂ ආශ්‍රය නැමැති දියදහර ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණිය ඔස්සේ ශ්‍රද්ධාදී මේ කාර්යයන් සම්පූර්ණ වෙලා විද්‍යාව නැමැති මේ දර්ශනීය ජීවිතයට ලැබිලා විමුක්තිය නැමැති මේ සසර දුකින් සපුරා නිදහස් වීමේ මාවතයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. තින් පින්නතුනි අපේ ජීවිත බොහොම වටින ජීවිත. අද ඔබත් මා ජීවත් වෙන ඊටම සංකීර්ණ අවස්ථාවක. බොහෝ දෙනා ජීවිත අසරණ වෙලා පිළිසරණක් නැතුව බලාගත්තුවත් ඒ බලාගෙන ඉන මොහොතක ඔබට මේ සද්ධර්මය ලැබෙනවා. අප මේ සද්ධර්මය නිසිසේ ලබා ගත්තොත් ඒ සද්ධර්මය අපේ ජීවිතයට උපන් ලෙස අපි භාවිත කරවතින් අපට පින්නතුනේ මරණය කියන එකවත් ලෙඩ දුක් කියන එකවත් අභියෝගයක් නෙවෙයි. අපි උපරිම ලෙස ධර්මයේ තුල වාසය කරනවා. හැම මොහොතෙම දුකෙන් නිදහස් වෙනවා. අපි අවසාන මොහොතේ හුස්ම ගන්න අමාරුවෙන් හිටියත් අපි ඉන්නේ ආනාපාන සති භාවනා කරමින් එක්ක මෛත්‍රී භාවනා වඩමින් ඉන්නේ අපි. නැත්තම් මෙන්න මේ යථාර්ථය සිහි කරමින් අපි ඉන්නේ. හැම වෙලාවෙම අනිච්චානුපස්සී විහෙරති අස්ස සිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සී විහෙරති පස්ස සිස්සාමීති සික්ඛති කියලා මේ යථාර්ථය පුහුණු කරන්න අපි දක්ෂ වෙනවා. පින්නතුනේ මේ සඳහා උපරිම ලෙස සිහිය පුහුණු කරන්න මේ දිනවල හැකිතාක් මෛත්‍රී භාවනා වඩන්න ආනාපාන සතිය පුහුණු කරන්න පුහුණු කරන ගමන් මේ අනිත්‍ය සංඥා වැඩිීමේ කාලය හැකිතාක් වැඩි කරගන්න දිනෙන් දින මේ කුසලයේම නිසාම ඔබට ලෙඩ රෝග වලින් මිදෙන්න පුළුවන්. මේ කුසලයේම නිසාම ඔබට ලෙඩ හැදුනත් ඉක්මනින් ඒ ලෙඩ වලින් සුව වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ රෝගාතුරම හිටියත් ඔබ අසරණව නෙවෙයි ජීවිතේ නිමාටපත් කරන්නේ ඔබට පිළිසරණක් අරගෙන ඔබ සම්බුද්ධෝත්පාද කාලෙන් උපරිම ලෙස ප්‍රයෝජන අරගෙනයි ඔබ තව පැයකින් ඔබ net දෙක පියාගත්තත් ඔබ net දෙක පියාගන්නේ. එහෙත් පින්නතුනි මේ සද්ධර්මයේ නොලැබී ඔබ අවුරුදු 100ක් තව ජීවත් වුණත් ඔබේ ජීවිතය වටිනා ජීවිතයක් වෙන්නේ නැහැ. මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ යථාර්ථය තේරුම් නොගෙන වසර 100ක් ජීවත් වෙන කෙනෙකුට වඩා මේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ උදේවැය දැකීමෙන් සමුදේවැය දැකීමෙන් චතුරාර්ය සත්‍ය දැකීමෙන් ස්කන්ධ පංචකයේ සමුදේවැය දැකීමෙන් ජීවත් වෙන එක මොහොත එක දවස උතුම් කියලා දේශනා කළා. පින්වතුනි බලන්න ඔබ කැමති ධර්මයක් නොදක අවිද්‍යා අන්ධකාරයෙන් වසර 100ක් සුඛෝභෝගී ජීවත් වෙලා මිය යන ඔබ කැමති නැත්නම් මේ ධර්මයෙන් ජීවත් වෙලා ඊටාම කෙටි කාලෙකින් හෝ මිය ගියත් අතෘප්තිකර නොවි නිසරු ජීවිතයක් නොවි පරිපූර්ණ ජීවිතයක් සනාතනික රැකවරණයක් සහිත ජීවිතයක් සහිතව මිය යන ඔබ කැමති කියන එක ගැන ඔබම කල්පනා කරලා බලන්න. එහෙනම් අපි ඉක්මනින්ම සත්පුරුෂ ශාස්ත්‍රයෙන් වඩාත්ම මීට අදාළ ධර්ම දේශනා අහන්නට ඕන. හැකිතාක් දුරට එක අතකින් මෛත්‍රී භාවනා දියුණු කරන්න. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා මේ කාලේ හැකිතාක් ලෝකෙට මෛත්‍රී වඩන්න. ඔබට හැකි පමණින් ඔබේ සෞඛ්‍යයත් රැකගෙන වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න. විශේෂයෙන්ම මේ දිනවල විශාල පරිත්‍යාගයක් කරන සෞඛ්‍ය අංශවල වෛද්‍යවරුන් ඉඳන් හෙදියන්ගේ පටන් සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩල වලට ඔබ හදවතින්ම සෙත් පතන්න පින් දෙන්න යට. ඒ වගේම ආරක්ෂක අංශ ප්‍රධාන අත්‍යවශ්‍ය සේවා සපයන හැම අංශයකම අයට මේ සඳහා ශක්තිය ලැබෙන කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඔබට මේ පහසුකම් ටික ලැබෙන්නේ ඒ අය බොහෝම කැපවීමෙන් ජීවිත අවදානමත් අතට අරගෙන
ඒ අය කරන කැපවීම නිසා ඔබ නිවසට වෙලා මේ කැම ටිකක් කාලා ඉන්නේ. ඒ නිසා පින්නතුනි මෙත් සිතින් එයාට සෙත් පතන්න. ඒ අංශවල ඉන්න අයගේ දරුවන් ඥාතීන් ඔබේ ගමේ නිවස සමීපේ ඉන්නවා නම් එයාට පුළුවන් තරම් උදව් කළේ මේ කාලේ රැක බලා ගන්න බලන්න. එයාට ආශිර්වාද කරන්න. දිනපතාම ඔබ මෛත්‍රිය වඩලා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂක අංශ අත්‍යවශ්‍ය සේවා සපයන අයට පින් දෙන්න. එයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න. එයා නිරෝගී වෙන්න. එයා දෙවියන් විසින් රැක දෙන්න කියලා ආශිර්වාද කරන්න. මේ කරන සියලු පින්කම් දෙවියන්ට ඥාතින්ට අනුමෝදන් කළා. එයාගේ උපරිම ආශිර්වාදය ලබා ගන්න මේ මොහොතේ හැකිතාක් පිනුතුන් නිවෙස්වල පංචශීලය ආරක්ෂා කරන්න. හැකිතාක් හොඳ දේවල් අහන්න, හොඳ දේවල් කතා කරන්න. නිවසේ නාමට තාත්තට හොඳට උපස්ථාන කරන්න. දරුවන්ට හොඳට මෛත්‍රියෙන් කතා කරන්න. ගෙදර ඊටාම සමගියෙන් ඉන්න. ඇහෙන දේවල්, කරන දේවල් හැම දෙයක්ම යහපත් දේවල්සේ මේ දිනවල කළමනාකරණය කරගන්න. මේ කාලය සම්පූර්ණයෙන්ම පුණ්‍ය කාලයක් විදිහට ගත කරන්න. නැත්තම් වෙසක් සමයක්, පොසොන් සමයක් විදිහට සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයට, ආගමික ජීවිතයට නැඹුරු වෙච්ච කාලයක් මේ තුළ උපරිම ගත කරන්න. අනිත් ඇයට දෝෂාරෝපණය කර වැරදි අඩුපාඩු බලවල යන කාලයක් නෙවෙයි පින්නතුනි. මේ ජීවිතයත් මරණයත් අතර සටනකින් මේ මොහොතක අපි දිනපතාම මනසින් පිරිසුදු වෙන්නට ඕන, හිත පිරිසුදු කරගන්නට ඕන, ලෝකයට මෙත් වදන්නට ඕන. මේ බුද්ධෝත්පාද කාලයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අප ඔබට මීට කලින් සඳහන් කළා ඔබට කරන ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳව. උදෑසන අවදි වෙච්ච මොහොතේ මෛත්‍රී වැඩිවීමත්, රාත්‍රියේ නිින්දට යනකොට මෛත්‍රී වැඩිවීමත් ගැන ටිකෙන් ටික අපි කාලය වැඩි කළා. විනාඩි 8 දක්වා අපි වැඩි කළා. ඊළඟට ඔබට විනාඩි 10 දක්වා වඩන්නට අපි අනුශාසනා කරනවා. ඉතින් ඔබ දිනපතාම උදෑසන අවදි වෙච්ච මොහොතේම විනාඩි 10ක් මෛත්‍රී වඩන ලෝකේ ඉන්න හැම දිනාටම ඔබේ ගෙදර ඉන්න අය සුවපත් වෙත්වා. ඔබට අද දවසේ හමු වෙන හැම දිනම සුවපත් වෙත්වා කියලා විනාඩි 10ක් මෛත්‍රී වඩන්න. දවස නිමාවටපත් කළා නින්දට යන්න ආවට පස්සේ මේ විදියටම ඔබේ නිවසයට මෙත් වඩන්න. අද දින ඔබට උදව් උපකාර කරපු සෞඛ්‍යාංශ, ආරක්ෂකංශ, අත්‍යවශ්‍ය සේවා සපයන අය, ඔබට මුණ ගැහිච්ච අය හැමදෙනාම සුවපත් වෙත්වා කියලා මෙත් වඩන්න. මේ විනාඩි 10 අඛණ්ඩව පවත්වා ගන්න ඔබට පුළුවන් නම් මේක ටික ටික වැඩි කරන්න ඔබ කරන්න. අපි සඳහන් කළ ඊළඟට ඔබට දවසට මුණ ගැහෙනවා නම් ඔබ රැකියාක්ෂා කරන ස්ථානවලදී වෙනත් අවස්ථාවලදී ඔබට යම් යම් අය මුණ ගැහෙනවා නම් ඒ අවස්ථාවලදී අඩුම ගානේ 10 දෙනෙක්වත් මුණ ගැහෙනකොට ඔබ හිතින් ඒක නා සුවපත් වේවා කියලා. හිතින් මේක කියන්න. ප්‍රසන්න වූ ඇසකින් ඒ ඇදෙස බලන්න. මේ අය මට උදව් කරන අය, සසරේදී මගේ දෙමව්පියන් දරුවන් වෙච්ච අය මේ මට මුණ ගැහෙන්නේ කියලා මෙසිත පුහුණු කරන්න මේ අවස්ථාවේ. මේකෙන් ලොකු ගුණයක් ඔබේ වැඩෙනවා. එන්නම මානසික සතුට සැනසීම දිනු වෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඒ අතර පින්නතුනි අපි මේ සඳහන් කළ ධර්මයේ ගැඹුරු කාරණා මෙනෙහි කරන්න. අඩුම ගානේ දවසට කරුණු 5ක්වත් ඔබ මෙනෙහි කරන්න. ඔබේ ඇසට රූපයක් පේනකොට මේ මොහොතේ පේන මේ මල් ගස වෙන්න පුළුවන්. නැත්තම් මේ පොත් ටික මේ නිරුද්ධ වෙච්ච දේ මම මනසින් දකින්නේ. ඒ දකින මනසත් අනිත්‍යයි කියලා බලන්න. ඔබට කවුරු හරි කතා කරනකොට ඔබ ඒක තේරුම් ගන්නකොට ඒක කන සෝතය ශබ්දයේ සෝත විඥානේ නිරුද්ධ වෙච්ච අවස්ථාවේදී මම තේරුම් ගන්න කියලා ඉක්මනින්ම දකින්න දක්ෂ වෙන්න. මේ වගේ පිනොතින ඔබ දක්ෂ නම් ඔබට දවසකට වැඩිපුර වාර ගාණක් මේ කරුණවලදී ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස මෙන්න මේ කාරණාවලදී මේ නිරුද්ධ වෙච්ච දෙයක් කිය තමා දැන් මේ හඳුනාගන්නේ කියලා හිතන වාර ගාන වැඩි කරන්න පින්නතුනි. අද දවසේ ඉඳන් ඉදිරි සතිය 5ක් මේක කරන දවසට 5ක් කරන්න පුළුවන් නම් ඒ 5 ටික ටික වැඩි කරගන්න. පින්නතුනි ඔබේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගේ දිනුව රඳා පවතින්නේ මෙන්න මේ සිහි කරන අරමුණු වල සංඛ්‍යාව අනුව. මේකට පහසුවක් සඳහායි අපි නිතර හිත සමාධිමත් කරගන්නේ. සමාධියට පහසුවක් වෙන්නටයි අපි හිත සමාධිමත් කරගන්නේ. හිත සමාධිමත් වීමට පහසුවටයි අපි හැකිතා කායික වාචික සංවරයෙන් ඉන්නේ. කායික වාචික සංවරය ඇති කරගන්නේ අපි නිතර ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නේ.
ඉන්ද්‍රිය සංවරය දිනු කරගන්නයි සිහියෙන් නුවණින් නිතර ඉන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. ශ්‍රද්ධාව මේ දහම් පණිවිඩය ගැන විශ්වසනීයත්වයේ තියලා අඛණ්ඩව කටයුතු කරන්න අපි මේ සඳහායි. ඒ සඳහා හැකි තාක් දුරට සුතානුග්‍රහිතාය කියපු විදියට ශ්‍රුතවත් බවින් ධර්ම ශ්‍රවණයෙන් මේකට අනුග්‍රහ ලබා ගන්න. සාකච්ඡා අනුග්‍රහය කියපු විදියට හැකිතාක් තමා දන්න ඇත්ත එක මේ ධර්ම කරුණ සාකච්ඡා කරමින් තවත් මේ දහම් පණිවිඩයත් සමග එකට කාලය ගත කරන්න උත්සාහ ගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන අවිජ්ජා සූත්‍රය. පිනතුන අද මේ අපි සාකච්ඡා කරපු කරුණ වලින් තවත් අසා දැනගන්න තියෙන කරුණක් තියෙනවා නම් අහන්නට පුළුවන්. පිනතුනි අප කල්යාණ මිත්‍රාශ්‍රයෙන් නියම සදහම් මඟ දුකෙන් නිදහස් වෙන මාර්ගය අසා දැනගන්නකොට එක විටම අපිට කරුණු කීපයක් පැහැදිලි වෙන්නට ඕන. මොනවද? එක පැත්තකින් චතුරාර්ය සත්‍ය තේරෙන්න ඕන. අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නට ඕන. අනිත් පැත්තෙන් රූපාදී ස්කන්ධ පංචකය ප්‍රකට වෙන්නට ඕන. ඊළඟට මාර්ගය ලෙස ආරෂ්ඨාංගික මාර්ගය හෝ සතිපට්ඨානය පැනවෙන්නට ඕන. මෙන්න මේ කරුණ ටික එකට සම්බන්ධයි. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් මේක යන්නේ. දැන් ඔබ චතුරාර්ය සත්‍ය අහුවා. ඊළඟට ඔබ පටිච්චසමුපාදයේ අනුසෝතගාමී පටිසෝතගාමී මාර්ගය ඔබ ඇහුවා. ස්කන්ධ පංචකයේ රූපාදී ස්කන්ධ පංචකයේ මුලින් හටගත්තා. ඊට පස්සේ උපාදාන ස්කන්ධ පංචකයට යනවද? ඒක නිරෝධයට වය පැත්තට යනවද කියලා ඔබ තේරුම් ගත්තා. ඔබට මාර්ගය ලෙස පෙනුණා. සතර සතිපට්ඨානේ නැත්නම් ආරෂ්ඨික මාර්ගයත් ඔබට අසා දැනගන්න ලැබුණා. මෙන්න මේ කරුණු හතර එකම තැනකදී මුණ ගැහුනොත් තමයි සැබෑ ලෙසම අපට දහම් පණිවිඩය ලැබුණා කියන එකේ සලකුණ පින්නතුනි. මේ සලකුණ ලැබෙනවත් එක්කම තමන්ගේ අභ්‍යන්තරේ ලොකු ගුණයක් දිනු වෙන්නට ඕන. ශ්‍රද්ධාව දිනු වෙන්නට ඕන. වීරිය දිනු වෙන්නට ඕන. සතිමත් බව දිනු වෙන්නට ඕන. සමාධිය ප්‍රඥාව දිනු වෙන්නට ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතේ වැඩෙන්නට ඕන. මෙහෙම වැඩුණොත් තමයි සැබෑ ලෙසම අප මේ අහපු දහමින් ප්‍රයෝජන ලැබෙනවා කියලා තමාටම තමා ගැන බලන්න පුළුවන්කම තියෙන්නේ. එහි අවසාන ප්‍රතිඵලය තමයි මේ ධර්මයෙන් තමා ඉන්නා ප්‍රමාණයට තමා විමුක්තියටපත් වෙනවා. තමා දැන් දුකෙන් ටික ටික නිදහස් වෙනව නේද කියලා තමන්ටම තේරෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං කියපු විදිහට ඒ නිවුණු ප්‍රමාණයට තමන්ට ඒ ගැන අවබෝධය ලැබෙනවා. ඉතින් ඒ සඳහා ක්‍රියා කරන්න අපි උපරිම ලෙස උත්සාහ ගනිමු. ඉතින් පින්තුන්ට අහන්නට කුමක් හෝ දෙයක් තියෙනවද? ඔබේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හොඳයි, එහෙම නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා. ඔබට මොන හරි තවත් ප්‍රශ්නයක් එහෙම ආවොතින් ඔබ ඒක සටහන් කරගෙන ඊළඟ සතිය අහන්නට ධර්ම දේශනාව ආරම්භයේදීම අහන්න බලාගෙන ඉන්න. අවසරයි ස්වාමීනාස. ඔව්. අවසරයි ස්වාමීනාස. හොඳයි අහන්න. මට අන්තිම කාරණාවේදී කියන්නේ අපි දැන් වර්තමානයේ ඉඳගෙන ඒ කියන්නේ සිටියෙන් ඉඳගෙන මේ අඥානතරය නැත්තම් අතීත පංචස්කන්ධය විදර්ශනා කරමින් අපි බලන්න මොකටද එතකොට අපි ඒ කියන්නේ වර්තමානයේ තුල ඉන්නේ අපි අතීතයේ වෙච්ච දැකපු රූපයක් පිළිබඳ. එතකොට ඒ කියන්නේ අහපු දෙයක්, ඒ කියන්නේ දැකපු දෙයක්. එතකොට මේ ස්වාමීන් ඒ අතීතයේ තුල විදර්ශනා කරමින් අනිත්‍ය වශයෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක බලමින් ඉන්න මේ අවස්ථාවද ඇත්තටම විස්බවක් විදියට සඳහන් වෙන්නේ. ඒ අවස්ථාවේදී මමත්වයේ කියන එක හැදෙන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්තම වැදගත් ප්‍රශ්නයක් ඔබ තමයි අහුවේ. එතකොට වර්තමානයේ අපි ඉන්න එක තමයි සතිමත් බව කියලා කියන්නේ. දැන් ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ආදී වශයෙන් සතිපට්ඨාන සූත්‍රය දැක්වෙන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි වර්තමානයේ ඉන්න එක තමයි සතිපට්ඨානය. සතිපට්ඨානයේ වර්තමානයේ ඉන්න එක අර අපි උදාහරණයක් කිව්වේ එකාතකින් ගෝයන් ටික අල්ල ගන්නවා වගේ කියලා. ඒකට කියන ආයෝහන ලක්ෂණ. ආයෝහන ලක්ෂණෙන් අපි වර්තමානයේ සිහියෙන් ඉන්නකොට අපි විදර්ශනා කරන්නේ මොකද්ද? දිත්තේ දිත්තමත්තම් මට මේ මොහොත රූපයක් පේනවා නම් ඒකේ මුලට අපි යනවා යෝනිසෝ මනසිකාරයේ විදියට. දැන් මේ දකින රූපය කලින් නිරුද්ධ වෙච්ච ඇස, රූපය, චක්කු විඥාන ආදී මේ කරුණු නිසයි අන්න ඒක හටගෙන නිරුද්ධ වුණා කියන එක නෝනින් දකිනවා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. බලන්න මොකද්ද වෙන්නේ? Tamanට ඉස්සරහා පේනවා ශුඤ්ඤෝ ගාමන් අවෙක්කස්සෝ කියලා කියනවා. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සෝ කියලා කියනවා.
මේ ලෝකයේ ශූන්‍ය දෙයක් කියලා ඔහු දකිනවා. ඉස්සරහා තියෙන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද? මේ කිසිවක් නැති තැනක නේද මේ මනසින් ගන්න කියලා අර බාහිර ශූන්‍යතාවය පිළිබඳ අවබෝධය එනවා. ඒක බලෙන් ගන්න දෙයක් නෙවෙයි, ඒක අවබෝධයක්. දැන් අපි අහසේ පේන ගැලැක්සියක් විනාශ වෙලා කියලා දකිනකොට අපට ඇති වෙනෝනේ හිසි අනේ මේක එහෙනම් නෑ නේද කියලා. හිස් බව තේරෙනවනේ. අන්න ඒක තමයි ශූන්‍ය වශයෙන් දැකීම කියලා කියන්නේ. දකින්නවා කිව්වට දැන් ශූන්‍ය කියලා බලන එක නෙවෙයි ඇත්තෙම. අර අතීතයේ නිරුද්ධ වෙච්ච එක නෝනින් දකින්නවත් එක්කම ශූන්‍ය බව තමයි ප්‍රකට වෙනවා. අන්නේ ප්‍රකට වීම පිළිබඳව තමයි දන්නවා එතෙන්දී ඒක ප්‍රකට වෙනකොට සම්පූර්ණම රූපේ නිරුද්ධ වෙලා ඒ ස්කන්ධ පංචකෙම අතීතේ නිරුද්ධ වෙලා වර්තමාන තුලවත් ඔහු රූපේ පිහිටන්නේ. ඔහු ඇත්තට මේ වෙලාවේ ස්කන්ධ හතරකින් තමයි අවබෝධෙම ඉන්නේ. මොකද වර්තමානයේ තුල කවදාවත් අපට රූපය තුල ඉන්න පුළුවන් කමක් නැහැ. මේ අවබෝධයට එන තැන අපරියාපන්න භූමිය දක්වා ස්කන්ධ හතරක් කියලා වේදනා සංඥා සංඛාර ස්කන්ධ කියන මෙන්න මේ අවබෝධයෙන් ඥානචර්යාවෙන් ඉන්න ස්කන්ධ හතර තුලයි ඔහු දැන් මේ අනිත්‍ය දකිමින් වාසය කරන්නේ. එහෙත් ඔහු නිසුරු භාවයේ දකිනවා. අන්නේ දැකීමම තමයි මිදීම කියලා කියන්නේ. අන්නේ මිදුණු පමණට තමයි ඔහුට ඔහුගේ සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන ධර්ම ක්‍රමෙන් දුර වෙන්නේ. ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ද? පැහැදිලිද? තවත් කරුණු විස්තර කරන්න අවශ්‍ය දෙයකට? පැහැදිලි සානස තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ඔබට මේ ධර්ම දේශනාව නැවත අහන්නට පසු අවස්ථාව තියෙනවා. මේ අහන කරුණු බොහෝ විට අලුත් කරුණු ඔබ අහන්නේ එක විටම තේරුම් නොයන්න පුළුවන්. එහෙනම් ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබට යම් කිසි දෙයක් තේරුම් ගන්න අමාරු නම් වඩාත්ම වැඩිපුර වාර ගණනක් ඔබ අහන්නට ඕන. ඇහුව පමණට ඔබට මේක තේරෙනවා. ඔබ ඊටාම දක්ෂය. ඔබට මේ දහම ඇහෙනවා කියලා කියන්නේ ඔබ සසර ඉහළම පින් කරපු කෙනෙක් කියන එක. ඔබේ පාරමිතා බොහෝ සම්පූර්ණ වෙච්ච කෙනෙක් කියන එකයි ඔබට මේ ධර්මය ඇහිීමෙන්ම ප්‍රකට වෙන්නේ. මේ නිසා ඔබ දක්ෂ වෙන්නට ඔබේ ඊතුරු ටිකක් සම්පූර්ණ කරගන්නට. ඉතින් අපට මේ ලැබුණු වටිනා ජීවිතය ලබා ගන්න පුළුවන් ඉහළම වටිනාකම මේකට ලබා දීලා මේකට ඉහළම තත්වයට මේ හිත දියුණු කරගන්නට මේ අවස්ථාව ඔබ උපරිම ලෙස පාවිච්චි කරන්නට ඕන. වාර ගානක් හරි අහලා අහපු තරමට මේක ප්‍රකට වෙනවා. අහන්න ඔබට තවත් ධර්මයේ වැඩෙනවා. ඒ ධර්ම ශ්‍රවණයම විමුක්තායතනයෙන් බවට පත් වෙනවා. සැබෑ ලෙසම පින්වත්නි ඔබ හොඳට සංවර සීලීව වෙනත් කටයුතු වලින් බැහැර වෙලා භාවනා ඉරියව්වකම වාඩි වෙලා පුළුවන් නම් මේ බණ අහන්න ඔබ වාර ගාන. මේකම ඔබට විදර්ශනාව බවට පත් වෙනවා. මේකම ඔබට විමුක්තායතනයක් බවට පත් වෙනවා. මේ ධර්ම ශ්‍රවණයම ඔබට ඔබේ තියෙන සංයෝජන ධර්ම දුරු වෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන හැම වෙලාවෙදීම ඔබේ කාරණේ තේරුම් ගන්න ගමම ඔබ දක්ෂ වෙන්න. මේ ඇහැට පේන රූපය, මේ කනට ඇහෙන ශබ්දය නිරුද්ධ වෙච්ච දෙයක් නේද කියලා එක දකිමින්ම ඔබට මේක ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඔබ වඩාත්ම මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. නිරස් කරගත් උතුම් කුසල ධර්ම වල බලයෙන් ඔබට වහවහාම ධර්මාභෝධය සඳහා මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාංච නිදුක්ඛං භයම් පන්තාංච නිබ්භයං සෝකම් පන්තාංච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙමින් සිටින
සියලු ඥාතීහුද මේ පින දැක අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු පින් සමදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් চিරහත් කාලයක් ඉහෙන් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නෙත සැනසෙල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසෙල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසෙල්ල බුදු හිමි ගුණ සිතීමය භව සැනසෙල්ල හිමිගත් මග ගැනීමය